අයිබෝන් සුබ දවසක් හැමෝම සුබ සාදරයෙන් දවසක්. පිළිගන්නවා. මේ අපේ මීමැසි පවුර ජාත්‍යන්තර සුබ දවසක්. මීමැසි පවුර ඉන්ටර්නැෂනල් කමියුනිටි හබ් එකෙන් පවත්වන මීමැසි හමුව නමින් හඳුන්වන සූම් විශේෂාංග මාලාවේ 9 වෙනි විශේෂාංගය. මෙහි වෙනස තමයි අපි මෙහිදී ආරාධිත දේශනයක් මේ සූම් එක හරහා ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී අද අපේ මේ ආරාධිත දේශනය කරන්න අපි ආරාධනා කරලා තියෙන්නේ හේමරත්න නීලරාජ්‍ය මහත්තයාට තිරසර සංවර්ධනයට ලක් කරන්නේ කෙසේද යන්න මූලධර්ම 3කුත් ප්‍රධාන කුළුණු 7කුත් සංවර්ධන අරුණු 17ක් ඉලක්ක 169ක් ප්‍රගතියේ මනින දර්ශක 232ක් තුලින් කොහොමද රටක් තිරසාර සංවර්ධනයට ලක් කරන්නේ කියන එක ගැන දේශනයක් කරන්න මම මේ දේශනේ කරන්න ආරාධනා කරනවා අමීර රන්දේනිය මීමැස්සාට අපේ දේශක තුමන්ට ආරාධනා කරන ලෙසට මෙම සාකච්ඡාව ආරම්භ කරා. බොහොම ස්තුතියි යේෂාන් ආරාධනය සම්බන්ධයෙන්. ඇත්තටම අපි කාලයක් තිස්සේ හොය හිටපු මාතෘකාවක් සහ මේ රට කොහොමද ගලවගන්නේ මොන විදිහටද අපි ගලව ගන්න ඕනේ කියන දේ මේ පවතින දේශපාලන ක්‍රමයට වෙනත් විදිහකට කොහොමද කරන්න කියන හොයමින් පවතින විට තමයි අපිට මේ හේමරත්න ලියනාචි මහත්තයව හම්බෙන්නේ. විශේෂයෙන්ම එතුමා තිරසර ජාතික පාසලේ ෆවුන්ඩර් විදිහට ඒ වගේම එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන වැඩසටහනේ ලාංකික නියෝජනය අපි කියනවා ගෝල් මෙම්බර්ෂිප් එකක් තියෙනවා කියලා. ඉතින් ඒක එහෙම දරන මේ එතුමාව අපිට සම්මුඛ වීම භාගයක් කොට සලකනවා. ඒ වගේම අර යේෂාන් කියෝ වගේ ඒ විශේෂයෙන්ම දර්ශක 232ක් දක්වා එතුමා ඒ වැඩසටහන මේ විදිහට සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඒ ගැන අපිට දැනුම ලබා දෙන්න මේ අපිත් එක්ක බෙදා ගන්න එතුමාට ගෞරවයෙන් අපි ආරාධනා කරනවා මීමැසි පවුර විදිහට එතුමාට ඊටාම ගෞරවයෙන් අපි මේ දේශනය කරන්නට ආරාධනා කරනවා. ස්තුතියි. ස්තුතියි බොහොමත්ම ස්තුතියි. මීමැසි පවුර ක්‍රියාත්මක කරන 9 වෙනි වැඩසටහන හැටියට තමයි මම මේක දැක්කේ. මම කතා කරන එක මම හිතනවා පැහැදිලිව ඇහෙනවා ඇති කියලා. ඇහෙනවද? ඔව් පැහැදිලි. හරි. දැන් අද අපි අලුත් ආරම්භයක් මේ රටට කොහොමද ගන්නෙ කියන එක ගැන කල්පනා කරනකොට ඒකට මූලධර්ම සහිත සංයුක්ත වැඩසටහනක් අපිට ඒක නියාමනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒකට කියන අන්වේෂණය කරනවා කියලා. අපිට ෆලෝ අප් කරන්න පුළුවන් මාසෙන් මාසේ කොහොමද මේ වැඩසටහන ඉස්සරහට යන්නේ. එහෙම ගිහිල්ලා අවුරුදු 5කින් අපි එහෙම නැත්නම් නිශ්චිත කාලයක් තුල රට අපට ඕන තැනට ගේන්නේ කොහොමද කියන එක තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන් දේ. දැන් රටක සංවර්ධනය ගැන අපි කතා කරනවා නම් සංවර්ධනයක් කියන්නේ අපිට ඒ රටේ දියුණුවක් ප්‍රගතියක් පේනවා කියන අදහස අපිට සරලව කියන්න පුළුවන් ඕනෑම පුරවැසියෙකුට තේරෙන විදිහට. එතකොට පුරවැසියන්ට තේරෙන විදිහට අපි කතා කරන්න ඕනේ කියන එකේ අර්ථය තමයි මේ තිරසර සංවර්ධන සංකල්පය ලෝකයේ විකාශනය වෙලා අද දවස වෙනකොට ඒකේ සංකල්පයක් තියෙනවා no one left behind කියලා. ඒ කියන්නේ කිසිම කෙනෙකු අත් නොහැර. කිසිම කෙනෙකු අත් නොහැර අපි කරනවා කියන්නේ අපේ රටේ පුරවැසියෝ ඔක්කොටම මේකේ ප්‍රතිලාභ ලැබෙන්න ඕනේ. හැබැයි අපේ රටේ පුරවැසියෝ මේ වැඩසටහන මොකක්ද කියලා දන්නේ නැත්නම් ඒගොල්ලන්ට එහෙම එකක් තියනවද කියලා දන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ අභිලාෂයක් හැටියට පාලනය කරන රජයෙන්
මේක ඒගොල්ලන්ට ඉල්ලන්න තේරෙන්නේ නැහැ. එහෙනම් මේකට පාර්ශව තුනක් ඉන්න ඕනේ. එකක් ජනතාවට මේක ලබා දිය යුතුයි. මේක ලබා දීමේ වගකීම තියෙන්නේ ඒ රටවල් වල රජයට. එහෙනම් කවුද මේක සම්බන්ධීකරණය කරන්නේ? රජය කරන්නේ නැත්තම්. අන්න ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නාර්ථය. අපේ රටේ විශාල පිරිසක් ඉන්නවා මේ වගේ දේවල් ඕනේ, මොනවද තියෙන්නේ හොඳ දේවල් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න කියලා හිතන ඒ අය ප්‍රධාන පක්ෂ වලින් දැනට පාර්ලිමේන්තුවේ තියෙන දේශපාලන පක්ෂ වලින් විතැන් වෙලා තනි කඳවුරකට සංකේන්ද්‍ර වෙමින් ඉන්නවා පහුගිය අවුරුදු 8-10 තුල. ඒගොල්ලන්ට නායකත්වයක් දෙන්න මීමැසි පවුර හෝ වෙනත් වෘත්තීය වේදීන් හරි සමාජ සංවිධාන හරි එකමුතුවක අවශ්‍යතාවය අපේ රටේ තියෙනවා. ඒගොල්ලෝ තමයි අපේ රටේ සංශ්ලේෂකයෝ හැටියට මේ රට ගොඩනගන පුද්ගලයෝ හැටියට මේ වැඩේට උර දෙන්න ඕනේ. එතකොට තිරසර සංවර්ධනය කියන්නේ සංවර්ධනය වෙනස් වෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ දෙයක්. තිරසර සංවර්ධනය වෙනස් වෙන්නේ කොහොමද කියලා කියන්න ඉස්සෙල්ලා දැනට අපිට ඇහෙනවා හැම පැත්තෙම යම් යම් වචන. සමෘද්ධිය කියලා එකක් ඇහෙනවා, සෞභාග්‍ය කියලා එකක් ඇහෙනවා, යහපාලනය කියලා එකක් ඇහෙනවා, තිරසර සංවර්ධනය කියලා එකක් ඇහෙනවා. හැබැයි මිනිස්සුන්ට මුකුත්ම නැහැ. මිනිස්සුන්ට පේන්නේ එන්න රට අගාධයට යන එක. එහෙම නැත්නම් රට පරිහානියට යන එක තමයි ජනතාවට පේන්නේ. ඊළඟ පරම්පරාව පිළිබඳ ඊටාම අස්ථාවර අදහසක තමයි ජනතාව ඉන්නේ. එතකොට මේ වචනවලට මේ වැඩේ කරන්න බැරි වෙලා. මේ වචන ඉතා වැදගත් වචන වුණාට මේවා වචන පවා අද රටේ අවභාවිතා කිරීමක් තමයි වෙලා තියෙන්නේ. ඒක නිසා තිරසර සංවර්ධනය කියලා කිව්වහම අපි අර උදාහරණයක් කියන්නේ අන්ධයෝ 4 දෙනෙක් අලියෙක් අල්ලලා බලලා මේ වලිය ගියහුව වෙච්ච එකනට තිරසර සංවර්ධනය දැනෙන්නේ ඒ විදිහට. බඩ කොටස අහු වුණා නම් දැනෙන්නේ ඒ විදිහට. කකුල් 4 අහු වුණා නම් කියන්නේ වංගඩි අපේ ගෙදර තියෙන වංගඩිය වගේ තමයි මේ අලියා කියලා. එතකොට හොඳ වෙලා වුණාම තව විදිහකට එයා දන්නවා මොකද්ද මේ තිරසර සංවර්ධනය කියලා. එයාට අහු වෙන විදිහට. හැබැයි මේ තිරසර සංවර්ධනය කියන්නේ මහා ප්‍රතාපවත් අලියෙක් කියලාවත් එහෙම නැත්නම් විශාලම ක්‍රියාකාරී දේහයක් කියලාවත් දන්නේ නැහැ එක විදිහට දැක්කහම. ඒක නිසා අපි ඒකට කියනවා පැරඩ්‍රිම් ෂිෆ්ට් එකක්. ඒ කියන්නේ සංකල්පීයමය වෙනසක් ඕනේ තිරසර සංවර්ධනය ගැන. මේක අපේ රටේ වැඩියෙන්ම තියෙන අවුලක්. ඒ කියන්නේ ජනතාව හෝ විද්වතුන් හෝ තිරසර සංවර්ධනයේ සංයුක්තය මොකක්ද කියලා දන්නේ නැතිකම අපේ රටේ තියෙන ලොකු අවුලක්. ඒක නිසා අපි ඉස්සෙල්ලාම තිරසර සංවර්ධනය කියන එක ඇත්තටම මොකක්ද කියලා අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. තිරසර සංවර්ධනය කියන එක හොයාගෙන තියෙන්නේ ජෝන් එල්කින්ටන් කියලා බිස්නස් රයිටර් කෙනෙක්, ව්‍යාපාර පිළිබඳ ලේඛකයෙකු. එයා මේ තියරි එකයි තවත් තියරි කීපයක් හොයාගෙන තියෙනවා. අපි මේක අද බලමු. මේකේ බේස්ලයින් එක කියලා එහෙම නැත්නම් බොටම් ලයින් එක කියලා එකක් මේකේ තියෙනවා. ට්‍රිපල් බොටම් ලයින් කියලා. ඒ ට්‍රිපල් බොටම් ලයින් කියන්නේ එහෙම නැත්නම් ඒ බොටම් ලයින් තුන තමයි planet people profit කියන එක. එතකොට P3 කියලා තමයි අපි ඒකට කියන්නේ. එතකොට අපි දැන් මම ඒකම කියන්න කැමති මේක පටන් අරගෙන තියෙන 1990 විතර 90 ඉඳලා මේ වෙනකන් තිරසර සංවර්ධනය කියන එක විකාශනය වෙලා තියෙනවා. එතකොට තිරසර සංවර්ධනය කියන එක එහෙම විකාශනය වෙලා තියෙන අතරේ තිරසර සංවර්ධනයේ මොකේටද තියෙන්නේ කියන එක ගැන බැලුවාම දැන් මම මෙතනදී කතා කරලා තියෙන තිරසර සංවර්ධනයක් අභිමානවත් දේශයක්. අපේ මිනිස්සු එක එක තැන්වලට හේතු වෙලා එහෙම නැත්නම් අපි හුඟක් අය පාඨපක්ෂපාතී ඡන්දදායකයෝ මිසක් අයිතිවාසිකම් හා යුතුයකම් දන්න පුරවැසියෝ නෙවෙයි. ඒකට අපි කියනවා ඒලියනේට් වෙනවා කියලා. එහෙම නැත්නම් පරාරෝපණය වෙලා කියලා කියනවා විද්‍යාත්මක සමාජවාදයේදී භාවිතා කරන වචනයක් ඒක. ඒ කියන්නේ අපි අධ්‍යාපනය ලැබලා කොහේ හරි රැකියාවකට ගිහිල්ලා අපේ පවුල් ඒකකයක් හදාන අපි වැඩ කරන අතරේ අපිට මේ අවශ්‍ය පහසුකම් අපිට අවශ්‍ය
අයිතිවාසිකම් මොකක්ද කියන එක අපි දන්නේ නැතුව කවුරු හරි අපිට බන්දේසියක දාලා දෙනවා වගේ අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ඒක කෙරෙන්නේ නැහැ. අපේ අයිතිවාසිකම් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක නිසා අපි කොහට හරි හේතු වෙනවා. පවතින රජයට හරි කොහට හරි හේතු වෙනවා. හේතු වෙච්ච ගමන් වෙන්නේ ඒ දේශපාලනයෙන් ගිය අය ඒගොල්ලන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා මිස උදාහරණයක් හැටියට කියනවා නම් මනාප ඡන්ද ක්‍රමයෙන් යන දේශපාලඥයින්ට සිද්ධ වෙලා තියෙනවා කරුණු දෙකක්. වියදම් කරපු සල්ලි ටික හොයාගන්නයි ඊළඟ සැරේ පරදින්න නැති වෙන්න ප්ලෑන් එකක් ගහගන්නයි. තව දුරටත් දැන් අපි එක එකනා වෘත්තීය අභිවර්ධනයක් බලාපොරොත්තු වෙනවා වගේ එයත් අභිවර්ධනයක් බලාපොරොත්තු වෙනවා. එයාට ඊට පස්සේ රාජ්‍ය ඇමති කෙනෙක් වෙන්න ඕනේ, කැබිනට් ඇමතිවරයෙක් වෙන්න ඕනේ. එතකොට එයාගේ අතින් ජනතාභිලාෂය පස්සට වැටිලා එයාගේ පෞද්ගලික අභිලාෂය එතනට යනවා. එතන මහා තරගකාරී අරගලකාරී තැනක්. ඒක නිසා එක එක්කනට තමන්ගේ පැවැත්මටමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඒක නිසා එතන සිද්ධ වෙන දේ තමයි මේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ රටේ පාලනය සාර්ථකව කරගන්නවාට වඩා ඒ විදිහට තමන්ගේ අභිප්‍රාය ඉෂ්ට කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඊළඟ කාරණය තමයි මේ තිරසර සංවර්ධනය කියන වැඩසටහන මොන දෙයකටද තියෙන්නේ කියන එක. දැන් තිරසර සංවර්ධනයේ සම්බන්ධයෙන් අපිට මේ අවශ්‍යතාවය පැන නගින්නේ රටක් අපි බලාපොරොත්තු වෙන ප්‍රගතිය කරා යන්නේ නැත්තම් ඒ රට ප්‍රගතිය කරා ගෙන යන්නට අවශ්‍ය පියවර අපි ගන්නකොට මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. රටක් තිරසර සංවර්ධනයේ යටතේ අපි ඉස්සලා කිව්වා මේ තිරසර සංවර්ධනය කියන එක සංකල්පීයම දුර්වලතාවයක් තියෙනවා කියලා. ඊට පස්සේ මම පැහැදිලි කරා මේකේ බොටම් ලයින් තුනක් තියෙනවා. planet, people, profit කියලා මූලික වශයෙන්. දැන් රටක් සම්බන්ධයෙන් කියනකොට කියන්නේ මේකට profit නෙවෙයි, peace and prosperity. එහෙනම් රටක සෞභාග්‍ය සඳහා තමයි මේක තියෙන්නේ. දැන් එතකොට අපේ රටේ කියනවන්නේ මම කිව්වනේ වචන හරඹයක් තියෙන්නේ කියලා. දැන් අපේ රටේ තියෙනවනේ සෞභාග්‍ය දැක්ම කියලා. ඒක ක්‍රියාත්මක වෙලා තියෙනවා අවුරුද්දක්. ඒක මාස්පතා ඇති කරගත්තු දියුණුවක් අපිට ගණනය කරලා බලන්න පුළුවන්ද? ඊට පස්සේ අපේ රටේ ප්‍රගතිය බලන්න පුළුවන්ද? දර්ශක වලින් ඒක මනින්න පුළුවන්ද? ඒකට ජනතාව සහභාගී කරගන්නවාද? ජනතාවට ඒ ගැන දත්ත කොහේ හරි තියනවාද කියන ගැටලුව තියෙනවා. එහෙනම් තිරසර සංවර්ධනය කියන්නේ දැක්මක් නෙවෙයි. සෞභාග්‍ය දැක්ම කියන්නේ දැක්මක් නේ. තිරසර සංවර්ධනය කියන්නේ දැක්මක් නෙවෙයි. ඉලක්ක සහිත වැඩසටහනක්. මාස්පතා එතනින් ගියාම වාර්ෂිකව ඒ ඉලක්ක අපි සාක්ෂාත් කරගන්න ඕනේ. මේකේ ඉලක්ක තියෙනවා 169ක්. එතකොට අර සෞභාග්‍ය දැක්මට අදාළ කොටස් මොනවද? ඒකෙන් මොනවද කරන්න පුළුවන්? ඒ කොටස් අපි එක එක හඳුනාගන්නේ කොහොමද? එහෙම ක්‍රමයක් අපිට නැහැ. හැබැයි තිරසර සංවර්ධනයේදී අපිට ඒක හඳුනගන්න ෆෝමැට් එකක් එහෙම නැත්නම් ආකෘතියක් අපිට තියෙනවා. එතකොට දැන් ඊළඟ වැදගත් කාරණේ තමයි මේ තිරසර සංවර්ධනයට ඔබට ගියාම ඒක ජනතාවට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක. ඒක ජනතාවට හඳුනා ගන්න පුළුවන් වෙන විදිහ තමයි අපි හිතමු උදාහරණයක් හැටියට අපි ලංකාවේ ජීවත් වෙනවා කියලා. ලංකාවේ ජීවත් වෙලා අපේ කෙනෙක් මැද පෙරදීගෙන යනවා. මැදක පෙරදිග ගියාම එයාට දැනෙනවා අපි හිතමු එයා ඩුබායි වගේ පැත්තකට ගියාම එයාට දැනෙනවා ලංකාවේ ඒ රටේ වෙනස මොකක්ද කියලා. එතකොට එයා කරන දේ අවුරුදු 5ක් විතර ගිහිල්ලා එහෙ වැඩ කරලා එයා ආපහු ලංකාවට එනකොට එයාට හිතුනොත් මම ලංකාවේ යන තත්ත්වයට වැඩිය දැන් මේ රට හොඳටම වෙනස් වෙලා. දැන් මම ලංකාවේ යනකොට මට රැකියාවක් නැහැ හොයාගන්න. දැන් මම එහෙ ගියයින් පස්සේ මට මාසෙකට රුපියල් 75000ක විතර වැටුපක් ලැබුණා. දැන් මම ලංකාවට ආවට පස්සේ දැන් මට ලංකාවේ 55000ක විතර වැටුපක් ගන්න පුළුවන්, රස්සාවක් හොයාගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඩුබායි තියෙනවා වාගේ ලංකාවේ පුදුම විදිහට තාක්ෂණය දියුණු වෙලා රාජ්‍ය පරිපාලනයේ තියෙන පහසුකම් හොඳට සලසනවා, රට හොඳටම දියුණු වෙලා යටිතල පහසුකම් දියුණු වෙලා කියලා එයාට හිතුනොත් අන්න ඒ වෙලාවට තමයි සංවර්ධනය වෙනකොට තිරසර සංවර්ධනයේ ඇප්ලයි වෙලා එහෙම නැත්නම් උපයෝගී කරගෙන තියෙනවා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. තව උදාහරණයක් මම කියන්නම් මේක තේරෙන්න. සංවර්ධනය කියන්නේ දැන් අපි හිතමු සතෙක් දලඹුවෙක් පොඩි දලඹුවෙක් ලොකු දලඹුවෙක් බවට පත් වෙනවා කියන්නේ සංවර්ධනය.
දනබුවෙක් සමනලයෙක් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ එයාගේ පරිවර්තනයක් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි ඒකට කියනවා පරිණාමයක් වෙලා කියලා. අවුරුදු නිශ්චිත කාල රාමුවක් තුල රටක් සම්පූර්ණ සංයුක්ත පරිණාමයකට ලක් වෙලා තියෙනවා නම් අන්න ඒකට තමයි අපි කියන්නේ තිරසර සංවර්ධනය කියලා. එතකොට ඒක සංවර්ධනයට වැඩිය වෙනස් තිරසර සංවර්ධනය. එතකොට ඒකට කියනවා අපි inclusive transformation කියලා. transforming our world. ඔන්න දැන් අපි අවශ්‍ය ස්ථානයට ඇවිල්ලා තියෙනවා. රට transform කරන එක තමයි මේකෙන් කරන්නේ. එතකොට රට කියන්නේ රට විතරක් නෙවෙයි ලෝකයම transform කරන එක තමයි මේකෙන් කරන්නේ. මට පොඩි අවස්ථාවක් දෙන්න මේ ස්ක්‍රීන් එකේ ඇවිල්ලා තියෙනවා හරි. එතකොට මේකෙන් වෙන්නේ රටක් ට්‍රාන්ස්ෆෝර්ම් කරන එක. දැන් උදාහරණයක් හැටියට මෙහෙ ඉඳලා අර මම ඉස්සල්ලා උදාහරණයක් හැටියා මැද පෙරදිගට ගිහිල්ලා කවුරු හරි ආපහු රටට එනකොට මේ රටේ විශාල දියුණුවක් පරිවර්තනයක් පේනවා නම් එයාට හිතෙනවා නම් ආපහු මම රට යන්න ඕනේ නෑ. ලංකාවේ ඉඳලා මගේ පවුලේ කට්ටියත් එක්ක මට මේ වැඩේ හොඳට කරගෙන යන්න පුළුවන් ආර්ථිකය ගොඩ නගා ගන්න පුළුවන්. මට ලංකාවේ හොඳ ජීවිතයක් තියෙනවා. එහෙම නැත්නම් මෙහෙ ඉගෙන ගන්න අය බුද්ධි ගලණය වෙමින් වෙන රටවල් වලට ගිහිල්ලා යන තත්ත්වේ නැවතෙන විදිහට අපේ රටේ දියුණුවක් ඇති වෙනවා නම් හැම ශේෂ්ත්‍රයකම අන්න ඒක තමයි තිරසර සංවර්ධනය කියලා කියන්නේ. එතකොට මේකෙන් අදහස් වෙන්නේ මේකේ තව සංකල්පයක් තමයි. ඉස්සලා මම කිව්වා 3 bottom line කියලා සංකල්පයක් තියෙනවා. එහෙම නැත්නම් පදනම් තුනක් තියෙනවා. planet, people, profit. එහෙම නැත්නම් රටක් සම්බන්ධයෙන් ඕගනයිසේෂන් එකක් සම්බන්ධයෙන් තමයි planet, people, profit කියන්නේ. එතකොට රටක් සම්බන්ධයෙන් කියන්නේ ඒ profit ඔක්කොම එකතු වුණාම රටේ prosperity එක වෙන්නේ. ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් දියුණු වෙලා තියෙනවා නම් රටේ ආදායම් මාර්ග දියුණු වෙලා තියෙනවා නම් රටේ මිනිස්සු සන්තෝෂෙන් ජීවත් වෙනවා නම් අන්න එතකොට අපිට කියන්න පුළුවන් ප්‍රොස්පෙරිටි තියෙනවා පීස් තියෙනවා එතකොට තමයි මේ තිරසන සංවර්ධන මූලධර්ම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේකෙන් වෙන්නේ රටක් ඉන්ක්ලූසිව් ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකක් සංයුක්ත පරිණාමයක්. එක එක කොටස් නෙවෙයි. අපි හිතමු රටේ ඩිස්පැරිටි එකක් තියෙනවා නම් වැඩි පිරිසක් දුප්පත් වෙලා ඉඳලා අඩු පිරිසක් නම් සෞභාග්‍ය කරා ගිහිල්ලා තියෙන්නේ. ඒකේ ඇවරේජ් එකක් හැටියට ඒ රටේ සෞභාග්‍ය හැටියට පේනවා නම් ඒක නෙවෙයි මේ සෞභාග්‍ය කියන්නේ no one left behind කියන සංකල්පයත් එක්ක. දැන් මේක විකාශනය වෙලා මේ P3 කියන එක ඔන්න මෙන්න මෙහෙම තමයි මේ P3 පටන් අරගෙන තියෙන්නේ. එතකොට මෙහෙම P3 පටන් ගත්තට පස්සේ මේකේ මෙතන හොඳට පැහැදිලිව අපිට පේනවා සස්ටේනබිලිටි කියන සබ්ජෙක්ට් එක තමයි ඉස්සෙල්ලාම ඇවිල්ලා තියෙන්නේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් වලට ඉස්සෙල්ලා. එතකොට සස්ටේනබිලිටි කියන එකට අපිට පේනවා මේකේ people, profit, planet මං කියපු එක තියෙනවා කියලා. ඔන්න අනිත් පැත්තේ තියෙනවා දකුණු අත පැත්තේ people, planet, prosperity කියලා. ඒක තව දුරටත් විකාශනය වුණාම profit කියන එකේ අර්ථය කියන එක මොකක්ද? profit කිව්වහම value create වෙන්න ඕනේ. එතනින් ගියාම waste අඩු වෙලා යන්න ඕනේ. එතනින් ගියාම recognize වෙන්න ඕනේ independency එක ඒක ඇතුලේ. ඊට පස්සේ people කියවහම ඒගොල්ලන්ට share කරන්න පුළුවන් වෙන්න ඕනේ knowledge එක. responsibility accept කරන්න ඕනේ. quality life එකක් තියෙන්න ඕනේ people ලට. ඊට පස්සේ planet කිව්වහම human and nature වල coexistence existence එක. ඒ කියන්නේ ඒ දෙක අතර තියෙන සහජීවන එහෙම නැත්නම් ඒ අනුබද්ධතාවය. එතනින් ගියාම energy flows ඒ වගේ දෙයක් මේ P3 කියන එකේ මේ පිරමීඩ එකේ තියෙනවා. මේක තමයි මේකේ තියෙන තියරි එක ඩෙවලොප් වෙන හැටි. ඊළඟට P4 කියලා එකක් ඇවිල්ලා තියෙනවා. බලන්න මේකේ people, planet, prosperity ගාවට peace ඇවිල්ලා තියෙනවා. කිසියම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට ඒක ලාභදායී විදිහට පවත්වාගෙන යන්න නම් ඒ ප්‍රදේශයේ ඉන්න ජන කොට්ටාස අතරේ සාමකාමී භාවයේ බිඳවැටීමක් තියෙනවා නම් එහෙම නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් ඒ වෙනකොට ඒ ප්‍රදේශවල කැරලි කෝලාහල ඇති වෙන්න පුළුවන් නම් කර්ෆියු දාන්න ඉඩ තියෙනවා නම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න ඒක පසුබෑමක් වෙනවා. එහෙමනම් සාමකාමී වාතාවරණයක් යටතේ තමයි ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න පුළුවන්. ආය ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට පරිසරයට හානි වෙනවා නම් ජනතාව ඒකට ඒ ව්‍යාපාරයට අභියෝග කරනවා නම් ව්‍යාපාරයක් ගත්තාම ඒකේ ස්ටේක් හෝල්ඩර්ස්ලා ඇල්මැති පාර්ශවයින් ඉන්නවා. සියලුම ඇල්මැති පාර්ශවයින් සතුටු කරමින් තමයි ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න ඕනේ. ඒක තමයි සාමකාමී වාතාවරණයක් යටතේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා කියලා කියන්නේ. රටක් ගත්තාම ජාතීන් කීපයක් ඉන්නවා නම් ඒ ජාතීන් අතර සාමකාමී බව
රඳවා ගැනීම විශේෂ පැරාමීටරයක් නිර්ණායකයක් හැටියට අපි පිළි අරගෙන හැම වෙලේම සෞභාග්‍යයට යන්න කැමති නම් අපි හැම වෙලේම සාමකාමී භවය ඒ රටේ ජනවාර්ගික හැටියට හරි ආගම් හැටියට හරි භාෂාවන් හැටියට හරි කන්ෆ්ලික්ට් එන්න දෙන්න හොඳ නැහැ. සාමකාමී බව අපි පවත්වාගෙන යන්න ඕනේ. එතකොට මෙතන තිබිච්ච P4 කියන එක දැන් ඊට පස්සේ P5 වලට පටන් ඇවිල්ලා තියෙනවා. මෙතන කියනවා for fees කියලා. for sustainable development. ඔන්න දැන් sustainability කියන subject එක. sustainability කියන්නේ subject එකක්. sustainability, risk management, good governance, compliances, productivity කියන subject ඔක්කොම ආවොත් තමයි රට progress එකට යන්නේ. ඵලදායීතාවය නැත්තම් ඒ රටේ good governance නැත්තම් ඒ රටේ risk management එක හරියට කරන්නේ නැත්තම් ඒ රටේ තිරසාරත්වයට අදාළ සාධක හැටියට තියෙන ඒවා හරියට කරන්නේ නැත්තම් ඒ රට යන්නේ නැහැ prosperity එකට. ඊළඟට මේක පහක් වුණා people, planet, කහ පාටින් prosperity, නිල් පාටින් පල්ලෙහා peace, දම් පාටින් ඔන්න අලුත් එකක් ආවා planet තිබුණට people හිටියට prosperity එක ඇති වෙන්න, peace ඇති වෙන්න partnerships තියෙන්න ඕනේ. අර ජනවර්ග අතර හෝ එහෙම නැත්නම් මේකට ඇල්මැති පාර්ශවීන් කවුරු හෝ ඒ සියලුම ඇල්මැති පාර්ශවීන් සහ සිටිසන්ට පාර්ට්නර්ෂිප්ස් ඇති කරගන්න පුළුවන් වෙන්න ඕනේ මේ තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගන්න. මොකද රජයකට හැම දෙයක්ම කරන්න බෑ. පෞද්ගලික අංශයක් තියෙනවා. ඒගොල්ලන්ට ඒ අවස්ථාව තියෙන්න ඕනේ. සමාජ සංවිධාන තියෙනවා. ඒගොල්ලන්ට ඒ අවස්ථාව තියෙනවා. වෘත්තීය වේදීන්ගේ සංවිධාන තියෙනවා. ඒගොල්ලන්ට පාර්ට්නර්ෂිප් වලට යන්න පුළුවන්. ඒක නිසා මේකේ කන්සෙප්ට් එකේ වැදගත්ම දේ තමයි පාර්ට්නර්ෂිප්ස් කියන එක. එතකොට මේක 2000 විතර වෙනකොට මෙන්න මේ තත්ත්වයට දියුණුනා 1900 ගණන් වල මේක 1994 පටන් ගත්තු මේ P3 කියන එක P4 වෙලා P5 වුණා. දැන් මේකට තව දෙකක් ඇති වෙලා තියෙනවා, එකතු වෙලා තියෙනවා, පිලර්ස් 7ක් වෙලා තියෙනවා. දැන් මේකේ පටන් ගන්නකොටම කිව්වා බොටම් ලයින් 3ක් තියෙනවා, මේකට පිලර්ස් 7ක් තියෙනවා කියලා. ඔන්න පිලර්ස් ඩෙවලොප් වෙගෙන එන හැටි. මේ දැන් මෙතන පිලර්ස් 5යි. දැන් ඔන්න පිලර්ස් 7ක් තියෙනවා. Sustainable Development Goals. මෙතන කියන්නේ Sustainable Development. මේක 2000 ඉඳලා 2015 වෙනකන් Millennium Goals සහස්‍ර සංවර්ධන ඉලක්ක කියලා තමයි සංවර්ධනය වුණේ. දැන් ඊට පස්සේ මේක සංවර්ධනය වෙලා තියෙනවා Sustainable Development Goals කියන තත්ත්වයට. 2015 Millennium Goals කියන තැන ඉඳලා ප්‍රෝග්‍රෑම් එක 2015 ඉඳලා 2030 වෙනකම් වෙනස් වෙලා තියෙනවා. අනිත් රටවල් වල මේක හොඳට ක්‍රියාත්මක වෙනවා. අපේ කලාපයේම බංග්ලාදේශ වල මේක හොඳට ක්‍රියාත්මක වෙනවා. බංග්ලාදේශ වල ඉන්නේ ෂෙයික් හෂීනා තමයි අගමැතිතුමිය. කාන්තාවක් ඉන්නේ. අපේ රටේ වගේ හමුදා මේ අධ්‍යක්ීම් තියෙන ජනාධිපතිවරයෙකුත් නැහැ. අපේ පාර්ලිමේන්තුවේ වගේ ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ අධ්‍යක්ීම් තියෙන තත්ත්වෙකුත් එහෙ නැහැ. ඒ කියන්නේ දැන් අපේ රටේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් හිටපු ජනාධිපති කෙනෙක්. මහින්ද රාජපක්ෂ මහත්තයත් හිටපු ජනාධිපති. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දැන් ඉන්න ජනාධිපති. තුන් දෙනාම එකම කඳ උරේ අය. එතකොට ජනාධිපතිවරු දැන් අපිට තුන් දෙනෙක් ඉන්නවා. අගමැතිවරු මේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිවරයෙක් හැට වැඩ කරලා තියෙනවා. දැනටත් අගමැතිවරයෙක් හැට වැඩ කරනවා. එතකොට ඒ ස්ථාවරයක් තියෙනවා. තුනෙන් දෙකක බලයක් තියෙනවා. එහෙම තියෙද්දි තමයි මේ අපේ රට මේ පැත්තට යන්නේ. ඒක නිසා ඒකෙන් පැහැදිලි වෙන්නේ අර බංග්ලාදේශ වගේ රටක් දැන් මෙහි සිවිල් පරිපාලනය අකාර්යක්ෂම හෝ එහෙම නැත්නම් ඕන ගානට යන්නේ නැහැ කියලා දැන් හමුදාවේ නියෝජිතයින් ජාතික මට්ටමට පත් කරලා ඊට පස්සේ ස්තරයෙන් ස්තරේ පල්ලෙහාට දැන් ඕනම පාසලක් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියහම ඒ වගේ සමහර විට මේ හමුදාවට අදාළ නිලධාරීනුත් ඉන්නවා පරිපාලනයට. දැන් ළඟදී ගත්ත ළමයි 40000ක් 50000ක් විතර එහෙම නැත්නම් ලක්ෂයක්ද කොහෙද ගාණක් ගත්තා ආයේ ග්‍රැජුවේට්ස්ලා එන්රෝල් කරා. ඒ ඔයගොල්ලන්ගේ ට්‍රේනින් වලට ඔක්කොම හිටියේ ඒ වගේ අය. එතකොට එහෙම කරලත් අපේ රටට ඇයි ගමනක් යන්න බැරි? කාන්තාවක් වෙලත් බංග්ලාදේශයේ මේ කොහොමද මේ ගමන ගිහිල්ලා තියෙන්නේ? ඒකට හේතුවක් තියෙනවා. රටක තිරසර සංවර්ධනය අනුගමනය කරන්න ඕනේ පළවෙනි කාරණය අර තිරසර සංවර්ධනය කියන එකේ සංකල්පීය වෙනසක් ඒ රටේ රජයේ නිලධාරීන් සහ දේශපාලඥයින්ගේ තියෙන්න ඕනේ. එහෙම වුණාම තිරසර සංවර්ධනයේ වටිනාකම දැනගන්න ඕනේ. මේක මේ විකාශනය වෙච්ච ලෝකේම තියෙන සංවර්ධන වැඩසටහන රටවල් ට්‍රාන්ස්ෆෝම් කරන්නයි මේක තියෙන්නේ.
මේක කළමනාකරන මූලධර්ම පද්ධතියක් මත තියෙන රාමුවක් තියෙන යාන්ත්‍රණයක් තියෙන ක්‍රියාකාරී වැඩසටහනක් ඉලක්ක තියෙන දැක්මක් නෙවෙයි. දැක්මෙන් පල්ලෙහාට ඇවිල්ලා මිෂන් එකක් තියෙනවා, ප්‍රෝග්‍රෑම් ප්‍රොසීඩියර්ස් තියෙනවා, ටාගට් තියෙනවා, KPI දීලා තියෙනවා. ඒවා දර්ශක වලින් මනිනවා, ඒක මාස්පතා කරනවා කියන ඒ වැඩසටහන අර සෞභාග්‍ය දැක්ම කියන වැඩසටහනට වැඩිය ඊටාම සංයුක්ත වැඩසටහනක්. ඒක බංග්ලාදේශ වගේ රටවල් වල කරන්නේ හැම යුනිවර්සිටි එකම මේකට යුනිට් එකක් තියෙනවා. හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම මේකට යුනිට් එකක් තියෙනවා. හැම දිසාපති කාර්යාලයකම මේකට යුනිට් එකක් තියෙනවා. හැම ආණ්ඩුකාර කාර්යාලයකම මේකට යුනිට් එකක් තියෙනවා. පාර්ලිමේන්තුවේ මේකට සබ් කමිටි එකක් තියෙනවා. අනු සබ් කමිටි 4ක් තියෙනවා. එතකොට මේකට කාර්ය සාධක බලකායක් ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකක් තියෙනවා ජනාධිපති කාර්යාලයේ. එතකොට මුළු රටේම උඩ ඉඳලා පල්ලෙහාට එන දූරාවලියක් මේකේ තියෙනවා. අන්න ඒ දූරාවලියෙන් තමයි මේක මොනිටර් කරන්නේ. ඒ මොනිටර් කරන එකෙන් තමයි මේක සාර්ථකව කරන්නේ. දැන් මොනිටර් නොකරන සංවර්ධන වැඩසටහනක් හෝ මොනිටර් නොකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ මොනිටර් නොකරන සංකල්ප තියෙනවා නම් ඒකෙන් රටකට ඉස්සරහට යන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? මම ඒක ඉස්සරහට කියනවා. දැන් මේකේ ඊළඟට තියෙනවා කොටස් දෙකක් තව අලුතෙන් ඇවිල්ලා තියෙනවා. අර කියපු P5 වලට අලුතෙන් ඇවිල්ලා තියෙනවා ඩිග්නිටි කියලා එකකුයි ජස්ටිස් කියලා එකකුයි. ලෝ තිබිලා වැඩක් නැහැ රටක ජස්ටිස් නැත්තම්. ඩිග්නිටි කියන්නේ මිනිසුන්ගේ අභිමානය, මිනිසු පරාරෝපණය වෙලා එක එක තැන් වලට හේතු වෙලා මිනිසු නිවට නියාලු තත්ත්වයක රටක ඉන්නවා නම් කවදාකවත් රටකට දියුණු වෙන්න බෑ. රටක මිනිස්සුන්ට අභිමානයක් තියෙන්න ඕන නිසා තමයි මම පළවෙනි ස්ලයිඩ් එකේ කිව්වේ තිරසර සංවර්ධනයක් අභිමානවත් දේශයක් කියලා. ඊට පස්සේ මේ මම කිව්වා මිලෙනියම් ගෝල් වැඩසටහනේදී මේක ඊට පස්සේ තිබුණේ මේ ගෝල් 8ක් 17ක් තිබුණේ නැහැ. මේ ඒ 8 තමයි මේ තියෙන්නේ. මේකේ දුප්පත්කම ගැන තිබුණා. එතනින් ගියාම මේ ළමයි අඩු වයසින් මිය යෑම, ගර්භිණී මාතාවන්ට කෙරෙන්න ඕන සොයා බැලීම, ජෙන්ඩර් ඉක්විලිටි එක, මේ කාන්තාවන් එම්පවර් කරන එක, පරිසරය ගැන මේ ගෝල් නම්බර් 7න් ග්ලෝබල් පාර්ටිසිපේෂන් එක ඩෙවලොප්මන්ට් කියලා ෂැඩෝ තත්ත්වයක එකක් තිබුණා. මේ අනිත් එක මේ HIV වෛරසය වගේ ඒ කියන්නේ හෙල්ත් ගැන ඒ පැත්තට තමයි තිබුණේ. මේක ඊට පස්සේ හොඳටම සංවර්ධනය වෙලා මෙන්න මේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගෝල් කියන තැනට විකාශනය වුණා. ඒකෙදි රටක තියෙන සියලුම ඉෂුස් ඔක්කොම ආවර්ණිත වැඩසටහන හැටියට තමයි මේක තියෙන්නේ. ඕනෑම රටක තියෙන ඕනෑම අනපනතක් තිරසර සංවර්ධන පනතට එලයින් වෙන්න ඕනේ. ලංකාවේ තියෙන තිරසර සංවර්ධන පනතේ අංකය තමයි 2017 අංක 19 පනත. මම මේවා හරියට පැහැදිලිව කියන්නේ කවුරු හරි සටහන් කරගන්නවා නම් මොනවා හරි ඒ කරුණුත් එක්ක තමයි අපිට මේවා තවදුරටත් විකාශනය කරලා ඉස්සරහට කතා කරන්න පුළුවන්. එතකොට දැන් මේ ගැන බලනකොට මේකේ පළවෙනි එක තියෙන්නේ no poverty. ඒ කියන්නේ දුප්පත්කම ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා. දැන් අර රටක සමහර රටක් අපි කියනවා සමාජවාදී මූලධර්ම අනුව පාලනය කරන්න ඕනේ. සමහර රටවල් කියනවා ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕනේ. සමහර රටවල් කියනවා ලිබරල් ක්‍රමයට යන්න ඕනේ. සමහර දැන් ලංකාව වගේ රටක් කියනවා දසරාජ ධර්මය අපි භාවිතා කරන්න ඕනේ. මේ සියලුම කරුණු සියලුම දේශපාලන අයිඩියොලොජීස් එහෙම නැත්නම් දේශපාලන ඒ දර්ශන ඔක්කොම මේකට ඉන්කෝපරේට් කරලා තියෙන්නේ. ඒව ඔක්කොම කන්සිඩර් කරලා තියෙන්නේ අර මිලෙනියම් ගෝල් වල තියෙන ගෝල් 8 වගේ නෙවෙයි. මේවා හරි සංයුක්ත ගෝල්. මේ 17 ඇතුලේ 169ක් තියෙනවා. දැන් මේ පළවෙනි එක ගත්තොත් poverty no poverty කියන එක ඇතුලේ තව ඒක ඇතුලේ දැන් ඒක ගෝල් එක ඇතුලේ තියෙනවා ටාගට් 10ක් විතර. එහෙම එකින් එක මේවා ඇතුලේ තියෙනවා. දැන් උදාහරණයක් හැටියට මේකේ තියෙන ගෝල් නම්බර් 16 ගත්තාම ඒකේ peace තියෙනවා, justice තියෙනවා, strong institutions තියෙනවා. එතකොට peace කියන එකත් ඒකේ තියෙන්නේ යුක්තිය කියන එකත් ඒකේ තියෙන්නේ strong institution කියලා කියන්නේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණය කියන තුන මේක ඇතුලේ තියෙන්නේ. විධායක බලය ඊට පස්සේ එන්නේ කැබිනට් එකට. කැබිනට් මණ්ඩලයෙන් විධායක බලය යන්නේ අමාත්‍යාංශ වලට. අමාත්‍යාංශ වලින් යන්නේ GA level එකට. ඩොමේන් 3 කියන එකට. ඊට පස්සේ ඩොමේන් 4 වලට යනවා ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම නිලධාරී. එතනින් ගියාම පාසල් පද්ධතිය හෝ සෞඛ්‍ය පද්ධතිය ඒ සියලුම පද්ධති යට ගිහිල්ලා අවසාන රාජ්‍ය සේවකයාට දක්වා විධායක බලතල බෙදෙන්නේ ඒ විදිහට. ඒවා විධායකයේ ශක්තිමත් නැත්නම් ව්‍යවස්ථාදායකයේ ශක්තිමත් නැත්නම් අධිකරණයේ ශක්තිමත් නැත්නම් ඒ රට බිඳ වැටෙනවා.
ඒ තුන අතරේ තියෙන්න ඕනේ සංවර්ණය හා තුලනේ චෙක් ඇන්ඩ් බැලන්ස් කියන එක. එතකොට මෙන්න මේ ගෝල් වලට සියලුම රාජ්‍ය පරිපාලනය අහු වෙලා තියෙනවා. එහෙම නැත්නම් රටක තියෙන සියලුම ඉෂුස් ඇවිල්ලා තියෙනවා. no poverty කියන්නේ මිනිස්සු poverty line එකේ යට මේ අනිත් එක මේකේ ලොකු මේ වැදගත් න්‍යාය ධර්මයක් තියෙනවා. අර no one left behind කියන එක කවුරුත් අත් නොහැරි. රටේ ඉන්න ශිෂ්‍යයින්ද, රටේ ඉන්න තරුණයින්ද, රටේ ඉන්න වැඩිහිටියන්ද, රටේ ඉන්න දුප්පත් අයද, රටේ ඉන්න ආබාධිත අයද ඒ ඔක්කොම මේකට ඇතුල් කරලා තමයි හදලා තියෙන්නේ. පිරිමි අයද ගැහැණු අයද ඒ ඔක්කොම ඇතුළත් කරලා තියෙනවා. ඒතකොට සීරෝ හංග කිව්වහම ඒකේ මිනිස්සු බඩගින්නෙන් පෙළෙන එක නොවිය යුතුයි. ඒක තමයි අර මේකට තියෙනවා මේ තව තීරිය එකක් තියෙනවා ඒබ්‍රහම් මාස්ලෝගේ හයිරාකියල් තීරිය කියලා. ඒ කියන්නේ දූරාවලි අවශ්‍යතා දූරාවලිය කියලා. ඒකේ යට ඉඳලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. පවර්ටි කියන්නේ යටම තියෙන්නේ. ඒ කියන්නේ ෆුඩ් ෂෙල්ටර් ඇන්ඩ් ක්ලෝතින්. ඇඳුම් පැළඳුම් ආහාර සහ නිවාසයක් කෙනෙකුට ඕනේ. එතන ඉඳලා පටන් අරගෙන තියෙනවා. ෆුඩ් කියන තැන ඉඳලා සීරෝ හංග පවර්ටි කියන එක ඒකේ තියෙනවා. ඊට පස්සේ කෙනෙකුට තියෙන්න ඕනේ මොකද්ද? එයාට බඩගින්නත් හරිනම්, එයාගේ දුප්පත්කමත් අඩු වුණා නම් ඊට පස්සේ එයාගේ well being, good health තුන්වෙනි එකෙන් කියන්නේ ඒක. ඊට පස්සේ එයාට අධ්‍යාපනයක් අවශ්‍යයි. quality education, not education, quality education. gender equality. gender equality කියන එකේ gender equity and equality කියලා තියෙනවා. අපි මේවා ඉස්සරහට කතා කරමු. clean water and sanitation. මුගක් රටවල් වල මේවායේ හරි ලොකු ප්‍රශ්න තියෙනවා. clean water නැහැ, sanitation ඒ කියන්නේ සනීර ආරක්ෂාව නැහැ. ඊට පස්සේ ඊළඟ එක තමයි affordable and clean energy. ඒ කියන්නේ දැන් අපි කතා කරනවා මේ කාබන් විමෝචනය වෙනවා. ඒක නිසා රටවල් වල මෙහෙම තියෙනවා. එතකොට මේ එනර්ජි එක ගැන තියෙනවා. එතකොට ඔය සූර බල ශක්තිය වගේ ඒවා එතනින් ගියාම Android ෆෝන් එකක් භාවිතා කරලා paperless world එකට යනවා. supply එක දෙන්නේ රජයේ වෙබ් අඩවි වලින් මේ Android ෆෝන් එකෙන් වෙබ් හරහා ගන්න පුළුවන්. එතකොට වෙබ් මේ Android ෆෝන් එකකින් data බලලා decision making කරන්න පුළුවන්. payment and settlement කරන්න පුළුවන්. අන්න ඒක තමයි. ඒ කියන්නේ low cost වලට affordable විදිහට අපිට එනර්ජි එක හම්බ වෙන්න ඕනේ. ඊට පස්සේ decent work and economic growth. decent work and economic growth කියන එක වැඩ කරන තැන decent විදිහක් තියෙන්න ඕනේ. අපි දන්නවා ඉස්සෙල්ලා ගරාජ් එකක කවුරු හරි වැඩ කරනවා නම් අපි ගරාජ් කියන්නේත් නෑ ගැරේජ් කියලා කියන්නේ බාසුන් නැහැ. මේ බොහොම මේ බැලුවාම මජන් ගාගෙන වැඩ කරන මේ ස්වභාවයක් තමයි තිබුණේ. නමුත් ඊළඟ ජෙනරේෂන් ඒවට කැමති නෑ. ඒ ජොබ්ස් වලින් අයින් වෙනවා. දැන් කරන්නේ ඕවරල් කිට් එකක් ඇඳගෙන ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් හැටියට සේෆ්ටි මේ ඉක්විප්මන්ට්ස් භාවිතා කරලා තමයි දැන් වැඩ කරන්නේ. එතකොට ඒකේ ඩීසන්ට් වර්ක් එන්වයරන්මන්ට් එකක් එනේ. අනිත් එක කාර්යාලවල දැන් ඉස්සර වගේ නෙවෙයි පහසුකම් වැඩි කරලා තියෙනවා. අපි ඒකට ඇම්බියන්ස් කියලා කියනවා. ඒවා ඩෙවලොප් කරලා තියෙනවා. ඊට පස්සේ එහෙම වුණාම ඉකොනොමික් growth එකක් තියෙනවා. grow වෙන්න ඕන ඉකොනොමි එක හැම වෙලේම grow වෙනවද කියලා මොනිටර් කරනවා. එහෙම මොනිටර් කරන මේ හැම එකක්ම සම්බන්ධ ටාගට් තියෙනවා. ඊළඟට ඉන්ඩෙක්ස් තියෙනවා මේවා. මේ ඔක්කොම මොනිටර් කරන. ඒ ඉන්ඩෙක්ස් වලින් කරන්න ඕනේ 232ක් තියෙනවා. මේ රටක් මේක පාලනය කරන්න මේකට වෙනම මේ වගේ කාර්ය පද්ධතියක් තියෙන්න ඕනේ. වෙනම ව්‍යුහයක් තියෙන්න ඕනේ. වෙනම යාන්ත්‍රණයක් තියෙන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් කම්මැලි වෙලා රටක දේශපාලඥයින්ට මේවා කරන්න කම්මැලි නම් අපිට මේවා ගැන හොයලා බලන්න කම්මැලි නම් අපේ අය අපේ රටේ මේවා ගැන දැනුවත්භාවය අපි වැඩි දියුණු කරලා මොනවා හරි හොඳ පිරිසක් ටීම් එකක් දැන් අපි කතා කරනවා මීමැසි පවුර මීමැස්සෝ වගේ පැණිගේන මේ වැඩසටහනම ක්‍රියාත්මක කරන විශාල පවුරක් ජන පවුරක් අපිට අවශ්‍ය වෙනවා. ඒගොල්ලෝ තමයි රටක ප්‍රගතිශීලීන් ප්‍රගාම බලවේගය කියන්නේ. එතකොට අපිට අර ප්‍රතිගාමී බලවේගයන්ට මම අර සමාජවාදයේ කියන නිකන් ප්‍රතිගාමී ප්‍රගතිශීලී වචන භාවිතා කරනව නෙවෙයි මම අර්ථයෙන් ගැඹුරට ගිහිල්ලයි කියන්නේ ඒ වගේ ප්‍රගාම ජනතාවක් හා ඒ න්‍යාය ධර්ම මේ විද්‍යාත්මක සමාජවාදයේ කියන ඒ වැදගත් න්‍යාය ධර්ම ප්‍රායෝගික භාවිත තලයට ඇප්ලයිඩ් කියන තැනට ගේන්න ඕනේ අපි. ඒක නිසා ඇප්ලයිඩ් කියන්නේ ඇත්තටම ප්‍රගතිශීලී ජනතාවක් අපිට ඉන්න ඕනේ. ඒගොල්ලෝ තමයි සංශ්ලේෂකයෝ වෙන්න ඕනේ මේ රට ගොඩනගන පිරිස වෙන්න ඕනේ. කාඩර්වරු වෙන්න ඕනේ. ඒගොල්ලෝ හැබැයි කාඩර්වරුන්ට මේ දැනුම නැතුව ඒගොල්ලන්ට සංකල්පීය මේ ඉහළ මේ මානසික මට්ටමක් නැතුව ඩිසිප්ලින් නැතුව මේක කරන්න බෑ. එතකොට ඒක නිසා රටක ඉකොනොමික් growth එකට ඒක බලපානවා. ඒක තමයි ඒතකොට ප්‍රොස්පෙරිටි කියන්නේ. ඊට පස්සේ goal number 9 ඒකේ තියෙන industry innovations and infrastructure
මේ ඊළඟට තියෙන්නේ reduce inequality. ඒ කියන්නේ සමාජ විෂමතාවය නැති කරන්න ඕනේ. ඔක්කොටම සමාන දැන් නීතිය සමානයි කියනවා. අපිට දැන් පේනවා නීතිය සමානකම කොහොමද වෙන්නේ කියලා. එතකොට මේක දේශපාලන පොරොන්දු හැටියට අපිට දීලා යම්කිසි කට්ටියක් බලයටපත් වුනහම ඒගොල්ලෝ ජනතාවගේ අභිලාෂය ඉෂ්ට නොකර ඒගොල්ලන්ගේ පෞද්ගලික අභිලාෂයට යන මානසිකත්වයක් තියෙන ලෝකයේ කවුද මේක මොනිටර් කරන්නේ? ඉස්සර අපේ රටේ තිබුණා සෙනට් එක කියලා එකක්. උගත් පිරිසක් හිටියා. ඒගොල්ලෝ කියනවා දැන් මේක හොඳම උදාහරණය තමයි දැන් අපි කතා කරනවනේ ව්‍යවස්ථාවල් ගැන. අපේ රටට මෙහෙම ව්‍යවස්ථාවක් තියෙන්න ඕනේ, ජන සම්මත ව්‍යවස්ථාවක් තියෙන්න ඕනේ, ජනතාවාදී ව්‍යවස්ථාවක් තියෙන්න ඕනේ කියලා. ජනතාවාදී ව්‍යවස්ථාවක් හදන සම්පූර්ණ රාමුව තියෙන්නේ මේ තිරසර සංවාදන වැඩසටහනේ. අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විතරක් ගන්නවා නම් ඒක තියෙන්නේ ගෝල් නම්බර් 16. හැබැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් විතරක් බෑ, මේ ආවරණිත වැඩපිළිවෙලම මේ ඕආචින් ප්‍රෝග්‍රෑම් එකම රටක තියෙන්න ඕනේ. රටක මේ සැරේ ව්‍යවස්ථාවක් හදනකොටත් මේ රටක තියෙන මේ සියලුම ඉෂුස් කව වෙන විදිහට මේ ව්‍යවස්ථාව හැදෙන්නේ නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මෙන්න මේ වගේ මූලධර්ම පද්ධතියක් තියෙන මේ දර්ශක 232ම නෙවෙයි, අපි මේ රටට ගැලපෙන දර්ශක 250ක් ඕන නම් ඒ 250ම අරගෙන අපේ රටට ගෝල් 17ක් නෙවෙයි මේවයි අඩුපාඩුකම් තියෙනවා. මම ඒක UN එකට දක්වලා ඒගොල්ලෝ ඊළඟ වැඩසටහනට ඒවා එකතු කරනවා කියලා තියෙනවා. ගෝල් 17 මදි. ගෝල් 20ක් විතර ඕන වෙනවා. මේකේ වැඩිහිටි ප්‍රජාවට ගෝල් එකක් නැහැ. මැනේජ්මන්ට් වලට ගෝල් එකක් නැහැ. තරුණ ප්‍රජාවට ගෝල් එකක් නැහැ. ගෝල් නම්බර් 5 වල කාන්තාවන්ට ප්‍රවේශයක් තියෙනවා. ඒ වුණාට තරුණ ප්‍රජාවට එහෙම ප්‍රවේශයක් නැහැ. මේ ඒ කියන්නේ මේක තුල තරුණයින්ට තැනක් නැහැ කියන එක නෙවෙයි. පාර්ට්නර්ෂිප් වල තැනක් තියෙනවා. ගෝල් නම්බර් 17 තියෙනවා. හැබැයි එහෙම බෑ. ඊට වැඩිය ස්පෙસિෆික් වෙන්න ඕන එක. එතකොට ඊළඟට තියෙනවා සස්ටේනබල් සිටිස්. ඒ කියන්නේ අර සැන්ටි වගේ එහෙම නැත්නම් අපි කියන මුඩුක්කු නගර තියෙන්න බෑ. රටක මේ ජනතාව මේ අපායේ ජීවත් වෙනවා වගේ අර කුඩු වගේ දේවල් පැතිරෙනවා කියනවා, මේ ලෙඩ රෝග පැතිරෙනවා කියනවා, මිනිස්සු මුඩුම ජීවිත ගත කරනවා කියනවා. හැබැයි අපි තිරසර සංවර්ධන යටතේ ඒකට වෙනම අවධානයක් දීලා ඒක වැදගත් ප්‍රශ්නයක් හැටියට තේරුම් අරගෙන නගරවලට ජනතාව ඒකරාශී වීම අවබෝධ කරගෙන ඒවා නැවත මේ හැම පැත්තටම පහසුකම් දීලා ඒවා ග්‍රාමීය උපමට්ටම් වලට යන්න නොදී නගර බිහි වෙන්න ඉඩ ඇරියා නම් ඒවා තිරසර නගර හැටියට නැවත ප්‍රතිස්ථාපනය කිරීම කරන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ responsible consumption and production. මේක හරි වැදගත් දෙයක්. රටක නිෂ්පාදනය කියන එක රටේ අවශ්‍යතාවයට හරියට ගලපන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි හිතමු මේ ගිය අවුරුද්දේ අපේ රටේ ආර්ථික කටයුතු නිෂ්පාදනය අපි බලනකොට අපි හිතමු එළවලු ගැන බලනකොට කැරට් මෙච්චරයි. එතනින් ගියාම බීලුණු මෙච්චරයි, අල මෙච්චරයි, පලා වර්ග මෙච්චරයි. නිෂ්පාදනය කරපු ඒවයි දත්ත තියෙන්න ඕනේ. ඒ දත්ත වල තියෙන ගානට එක්සස් මොනවා හරි ගිය සැරේ තිබුණා නම් ඒ දැන් පිට රටින් ගෙන්න වුණා නම් ඒක මැච් කරන්න ඉතුරු ටික අපි මෙහෙ ලංකාවේ නිෂ්පාදනය කරන්න ලෑස්ති කරන්න ඕනේ. එහෙම දැන් අපි තුම සුදු ලුණු පිට රටින් ගේනවා, වියලි මිරිස් පිට රටින් ගේනවා. හරියට අපි ඩේටා අරගෙන ඊළඟ සැරේ ජනතාවට බෙදලා දෙන්න ඕනේ මෙන්න මේ තරම් දේවල් වවන්න. මෙන්න මේ දේවල් ඕනේ කියලා අපිට ප්ලෑන් එකක් තියෙන්න ඕනේ, ඇනුවල් ප්ලෑන් එකක් අපි කල්ටිවේෂන් කරන එක. එතකොට ඒකට අපි කියනවා responsible production කියලා. ඊට පස්සේ consumption පැත්ත අපි දන්නවා ගිය සැරේ කොච්චර පාරිභෝගික ද්‍රව්‍ය විකුණුණාද. ඒකට හරියන්න ලංකාවේ හදනවද? නැත්නම් සීනි පිට රටින් ගේනවද? එතකොට එහෙම යම් දේවල් බීලුණු එක කාලයකට පිට රටින් ගෙනවද? එතකොට ලංකාවේ මිල අඩු වෙනවා. මේක ගොවියටත් පාරිභෝගිකයාටත් සාධාරණයක් වෙන්න හරියට මේක නියාමනය කරන්න ඕනේ. check and balance එකක් ඒක ඇතුලේ තියෙන්න ඕනේ responsible consumption and production. 13 තියෙන්නේ clean climate action, 14 තියෙන්නේ life below the water. අපි කියනවා රටක් පාලනය කරනකොට ජනතාව විතරක් නෙවෙයි සතා සිව්පාවා පරිසරය පවා අපි ආරක්ෂා කරන්න ඕනේ කියලා. ඉතින් දසරාජ මූල ධර්මයේ ගැන කතා කරනකොට ඔන්න ඒක මෙතනට ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා පොලිතින් කොච්චර පාරිභෝජනය කරලා මේ සත්තු මැරෙනවද? ඩොල්ෆින් වගේ සත්තු එහෙම නැත්නම් තල්මසුන් වගේ සත්තු කොච්චර ගොඩ ගහනවද? ඒගොල්ලන්ට ඒක ඔරොත්තු දෙන්නේ නැතුව. එතනින් ගියාම අලි කොච්චර ලොකු සත්තු කොච්චර විනාශ වෙනවද පොලිතින් වගේ දේවල් කාලා. ගෝල් නම්බර් 15. ඊට පස්සේ ගෝල් නම්බර් 16 හරි වැදගත් ගෝල් එකක්. මේ කියපු ගෝල් නම්බර් 16 වලටම එකතු වෙන පාර්ට්නර්ෂිප් ගෝල් එක තමයි ඊළඟට තියෙන්නේ. ඒක අපි දැනගෙන තියෙන්න ඕනේ. සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ලෝකයේ සමිට් පවත්වනවා. ඒ සමිට් මේ දැන් මේ
අපේ ලංකාවේ පහුගිය දවස්වල අපේ අතීතය සනිටුහන් කරමින් බිත්තිවල ගෑවා තින්ත අපේ තරුණ ප්‍රජාව. අපේ අනාගතයේ මේ තියෙන වටිනාකම් ඒගොල්ලෝ ඉදිරිපත් කරා. හැබැයි ඒගොල්ලෝ අනාගතයට කොහොමද යන්නේ? අතීතයේ ඉඳගෙන වර්තමානයේ අතීතය ගැන අපි අපේ රටේ මොකක් හරි සංස්කෘතික වටිනාකමක් හරි මොනවා හරි තියෙනවා නම් ඒක තියාගෙන අපි අනාගතයට යන්නේ. මේ බලන්න මේකේ මේ වෝල්ස් වල මේ අනිත් එක මේක ඩිජිටල් සමහර ඒවා මේ තිරසර සංවර්ධන ඉලක්ක ගැන අපේ අනාගතය තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. ඒක නිසා අපි අනාගතය ගැන බලන්න ඕනේ. අතීතය ගැන බලන එක කෙරෙන අතරේ ඒක නිසා අපිට සංකල්ප තියෙන්න ඕනේ අපේ අනාගතයේ තියෙන වැඩපිළිවෙල මොකක්ද කියන එක. දැන් මෙතනින් ඉස්සරහට දැන් අපි කරන්න වෙන්නේ අපේ මේ වැඩේ කරන්න අපිට නායකත්ව වේදිකාවක් අවශ්‍යයි. අපි තමයි මේකට ලීඩර්ෂිප් එක ගන්න ඕනේ. අපි මේක සූදානම් වෙන්න ඕනේ. අපි මේක කතා කරන්න ඕනේ. අපි මේක දිනන්න ඕනේ. එතකොට තමයි අපිට අපේ රටේ සෞභාග්‍ය දැක්මක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. මේ බලන්න පොලිටිෂියන්ස්ලා වෙන රටවල කොහොමද වැඩ කරන්නේ? ඒගොල්ලෝ ඇවිල්ලා තමන්ගේ ප්‍රතිපත්ති තනි වේදිකාවක ඇවිල්ලා කතා කරනවා. ප්‍රංශය වගේ රටවල් අනිත් දියුණු රටවල් වල මේක කෙරෙනවා. එතකොට අපි මේවා ගැන think tank අපි එක එක සබ්ජෙක්ට් එකට think tank ඇති කරගෙන අපි මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. මෙන්න මේක තමයි දර්ශක මනින ක්‍රමය. මේ ශ්‍රී ලංකාවේ දර්ශකයේ තමයි මේ තියෙන්නේ. දිගින් දිගටම ශ්‍රී ලංකාවේ තිරසර සංයුක්ත දර්ශකයේ පිරිහෙනවා 2020 පිරිහිලා තියෙන්නේ. දැන් 94ට වැටලා තියෙනවා. අපි 89 විතර හිටියේ. ඒකේ ඔක්කොම දර්ශක නියාමනය කරන විදිහ තමයි මේ තියෙන්නේ. ඒවා විස්තර ඔක්කොම තියෙනවා. දැන් අපි ඉස්සරහට ගිහිල්ලා බැලුවොත් අපේ රටේ කොහොමද අපේ රටේ තිබිච්ච පසුබිම කියලා. දැන් අපි අවුරුදු 72ක තියෙන පසුබෑම ගැන කතා කරනවා. එතකොට අපිට ඉස්සර තිබිච්ච වටිනාකම් මොනවද? ගෝල් නම්බර් 5 කියන්නේ කාන්තාව එහෙම නැත්නම් පිරිමි සහ කාන්තාවන් අතරේ සම අයිතිවාසිකම්. එහෙම නැත්නම් ඒකට කියන්නේ ජෙන්ඩර් ඉක්වලිටි. ඒ කියන්නේ සම අයිතිවාසිකම් තියෙන්න ඕනේ කියලා. නමුත් ලංකාවේ සංස්කෘතිය කොහොමද තිබුණේ? අපේ වටිනාකම් වල කොහොමද තිබුණේ? කාන්තාවට හම්බුනේ සම තැන නෙවෙයි නිසි තැන. අපේ පවුල තුල උසස් මාතෘත්වයක් තිබුණා. මේක ගෝල් නම්බර් 5 වල තියෙන්නේ. ගෝල් නම්බර් 5 වල කතා කරන්නේ ගැහැණු දැරියන් සහ කාන්තාවන්ට වෙන්න ඕන යුතුයකම් සහ එහෙම නැත්නම් ඒගොල්ලන්ට වෙන්න ඕන සමාජ තත්ත්වය පවුල තුල සහ මේ සමාජය තුල. ඒ කියන්නේ පවුල තුල ඒගොල්ලෝ කරන සේවයට වටිනාකමක් නැහැ. එහෙමනම් ඒකට යම්කිසි පිළිගැනීමක් තියෙන්න ඕනේ. උසස් සමාජ වටිනාකමක් දෙන්න ඕනේ. අභිමානවත් බව අවශ්‍යයි. අපේ රටට ශික්ෂිත බව අවශ්‍යයි. සාමකාමී බව අවශ්‍යයි. අපේ ශාස්ත්‍රීය පොළොවෙන් වැඩ ගන්න එක අපි ප්‍රයෝජනවත් විදිහට ගන්න ඕනේ. හරියට මේ අම්මා කෙනෙක් කිරි දෙන්න ඉන්න අම්මා කෙනෙක් වගේ අපේ මේ ශාස්ත්‍රීය භූමිය. දැන් බංග්ලාදේශ 108කට ආර්ථික වර්ධනය වගේ ඇති කරගෙන තියෙනවා. අපි 102ට 3ට වැටලා තියෙන අතරේ. කාන්තාවක් තමයි රට පාලනය කරන්නේ. හමුදා නිලධාරීන් එහෙම නැත්නම් හමුදා පළපුරුද්ද තියෙන අය එහෙම අය නෙවෙයි. වැඩසටහනක් තමයි තියෙන්නේ. එහෙම නැතුව ඇඟේ හයියට නෙවෙයි රටවල් පාලනය කරන්නේ. එතකොට අතිරික්ත ගෙවුම් ශේෂයක් තියෙන්න ඕනේ. ස්ථාවර දේශීය මුදල් අගයක් තියෙන්න ඕනේ. අපේ මුදලට වෙන එක තේරෙනවා 48ට ඉස්සෙල්ලා මේ තත්ත්වය අපේ තිබුණා. දැන් අපේ අවදානම තමයි මේ volatility situation එක. volatility කියලා කියන්නේ අස්ථාවරයි. අර්බුදයක් තියෙන්නේ. රටේ දේශපාලන ආර්ථික සමාජීය අර්බුදයක්. ඒ අපේ අවධානය යොමු වෙන්න ඕනේ මෙන්න මේ අර්බුදයෙන් තිරසාරත්වයට යන්නේ කොහොමද කියන එක. අපේ ફોකස් එක වෙන්න ඕනේ ඒකයි. එතකොට ඒකට මේ ගෝල් ටිකේ මේ වැඩ ටික අපි කරන්න ඕනේ. එතකොට මේ දේශපාලන අර්බුදයක් තමයි අපේ රටේ තියෙනවා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයක් තියෙනවා. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ විධායකයේ තිරසර සංවර්ධනය ගැන කතා කරනවා. මේ නිල් පාටින් තියෙනවා රාජ්‍ය කියලා. එතකොට රාජ්‍ය විධායකයේ තිරසර සංවර්ධනයේ අවධානය යොමු කරන්න ඕනේ. ව්‍යවස්ථාදායකයේ තිරසර සංවර්ධනය ගැන අවධානය යොමු කරන්න ඕනේ. අධිකරණ ක්‍රමය අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම තිරසර සංවර්ධනයට උචිත විදිහට අපි වෙනස් කරන්න. කවුරු හරි මගෙන් අහනවා නම් කොහොමද ඒක කරන්නේ? අධිකරණයක් කොහොමද තිරසර සංවර්ධනය? අපි දන්නවා අපිට ගොඩක් දේවල් මේ තිරසර සංවර්ධනයේ වැදගත්ම දේ තමයි තිරසර සංවර්ධනයේ ප්ලැට්ෆෝම් එක තියෙන ඩිජිටල් ප්ලැට්ෆෝම් එක. තිරසර සංවර්ධනය පිළිබඳ
වෙනමම ඒකකයක් තියෙන අතරේ UN එකේ මේ රටවල් 193ක ඉන්න 7.7 බිලියන් ජනතාව ඒකරාශී කරන ඒ ප්ලැට්ෆෝම් එකේ membership එහෙම නැත්නම් member state 193ක් තියෙනවා. ඒකේ ඩිපාර්ට්මන්ට් එකකින් තමයි ඒක කරන්නේ UN එකේ. ඒකට කියනවා Economic and Social Affairs Department එක කියලා. අර NASA අජටවකාශගාමීන්ට තියෙනවා වගේ මේකට කියන්නේ DESA කියලා. DESA Department of Economic and Social Affairs. මේකේ පුද්ගලයින් 2500ක් විතර ඉන්න community of practice එකක් තියෙනවා. මේක practice කරන subject එකක්. මේක මේ වෛද්‍ය සභාවක් තියෙනවා. ඒ වගේ වෛද්‍යවරු අපි කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරනවා කියනවා. ලෝයර්ස්ලා ප්‍රැක්ටිස් කරනවා කියනවා. මේ තිරසර සංවාදනය කියන්නේ හැම වෙලේම බෙන්ච්මාර්ක් ඩෙවලොප් වෙන හැම වෙලේම බෙස්ට් ප්‍රැක්ටිසස් ලෝකේ කොහේ හරි හැමදාම ඩෙවලොප් වෙන ප්‍රෝග්‍රෑම් එකක්. ඒක නිසා මේ ප්‍රෝග්‍රෑම් එක ලෝකේටමයි තියෙන්නේ. එක රටකට නෙවෙයි ඉන්ටර්ෆේස් එකක් උඩ තියෙන්නේ. virtual reality, augmented reality, big data, blockchain ඒ ඔක්කොම භාවිතා කරලා කරන්නේ. ඒක නිසා මේ ඒවා භාවිතා කරලා ටෙක්නොලොජි එක භාවිතා කරලා අධිකරණයේ ඒ සියලුම ඒ කියන්නේ data හරියට මේවා කරලා මේ මිනිස්සු උදේට මුළු දවසම මේ මුළු දවසෙන් භාගයක් විතර එක සැරයක් නඩු කැඳවනවා මිනිස්සු ඉන්නවද කියලා බලනවා ඊට පස්සේ එක නඩුවක් දෙකක් අහනවා එහෙම නැතුව මිනිසෙක් අධිකරණ භූමියට ආවට පස්සේ යාගේ thumb impression එකෙන් එයා මේ ප්‍රසන්ට් කියලා අරගෙන ටක් ගාලා උදේම නඩු විභාග කිරීම ආරම්භන්න පුළුවන් මේ තියෙන තදබදේ නැති කරන්න පුළුවන් ඒක නිසා මම කියපු තිරසර සංවර්ධන මූලධර්ම පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් උඩ ඩිජිටල් කරණය කරලා අපිට තිරසර සංවර්ධනය පිළිබඳ UN එකේ තියෙන ඩිපාර්ට්මන්ට් එක ඒ ඩිපාර්ට්මන්ට් එක මම කිව්වා DESA කියලා ඒක යටතේ තියෙනවා ඩිවිෂන් 10ක් එකක් තමයි මේ පබ්ලික් ඩිජිටල් ගවර්න්මන්ට් කියන ඩිවිෂන් එක අපි කියනවා ඊ රාජ්‍ය සේවය කියලා. ඒ ඊ රාජ්‍ය සේවයට මාරු වෙන්න ඕනේ මේ තියෙන සියලුම දේවල්. ඔක්කොම ඩිජිටල් තත්වයට එන්න ඕනේ. පේපර්ලස් වර්ල්ඩ් එකක් වෙන්න ඕනේ. බැංකින් සෙක්ටර් එකේ එහෙම නැත්නම් රියල් ටයිම් ඩේටා යන්නේ ලෝකේම බැංකින් සෙක්ටර් එකේ එහෙම නැත්නම් ෆයිනෑන්ස් සෙක්ටර් එකේ. අනිත් රාජ්‍ය ආයතන වලටත් එහෙම වෙන්න ඕනේ. වෙබ් එක හරහා ගිහිල්ලා ඕනම සර්විස් එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. අපි මේ ඔෆිස් එකට යන්න ඕනේ නැහැ. ඒක නිසා රාජ්‍ය ආයතන තිරසර වෙන්න ඕනේ. වැදගත්ම දේ තමයි මාධ්‍ය කවදාක්වත් දෙපැත්තේ ඉන්න අය සම්ඩු කරන එක පෙන්නනවා මිසක් එයා මෙයාට ඇඟිල්ල දික් කරනවා මෙයා යාට ඇඟිල්ල දික් කරන දේශපාලඥයෝ අපිට පෙන්නනවා මිසක් අපේ රටේ ඉදිරි ගමනට තිරසර සංවර්ධනය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා මාධ්‍ය කතා කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි කවුරු තිරසර සංවර්ධනය ගැන දැනගෙන හිටියත් ජනතාව තිරසර සංවර්ධනය ගැන දැනගන්නේ නැත්නම් ඒ රටට අභිවෘද්ධියක් කවදාක්වත් නැහැ. ඉතා දරිද්‍ර රටක් වෙලා ඉතා අඩු ශාස්ත්‍රීය පොළොවක් තිබිලා බංග්ලාදේශය එච්චර වර්ධනයක් ඇති කරගෙන අපිට බැරි වෙලා තියෙන්නේ මෙච්චර උගත් ජනතාවක් ඉඳලා මේ වැඩේ කරන්න බැරි වෙලා තියෙන්නේ අපේ රටට මේ පණිවිඩය ගෙනියන්න නැති නිසා. ඒක නිසා මේ පණිවිඩය ගෙනියන එකත් අපේ රටේ කෙරෙන්න ඕනේ. hello ඊළඟට ආර්ථික වශයෙන් තියෙන දැන් මම ඉස්සෙල්ලා කිව්වේ දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් උද්දමනය මැඩ පවත්වන්න ඕනේ තිරසර සංවර්ධනය මගින් ආර්ථික වර්ධනය වේගය ඇති කරගන්න ඕනේ අපනායන ආනායන කටයුතු ප්‍රවර්ධනය කරන්න ඕනේ වෙළඳ ගිවිසුම් වලදී අපි පරිස්සම් වෙන්න ඕනේ අපි රිස්ක් මැනේජ්මන්ට් රිස්ක් ඇනාලිසිස් එකක් කළා තමයි වෙළඳ ගිවිසුමක් හදන්න ඕනේ මේ කොස්ට් බෙනිෆිට් බලන්න ඕනේ රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් බලන්න ඕනේ එතකොට රුපියලයගේ අපි ආරක්ෂා කරගන්න ඕනේ සමාජීය වශයෙන් ආර්ථික අවිනිශ්චිතතාවය මේ සමාජයේ තියෙනවා පවුල බිඳ වැටිලා තියෙනවා අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් නැති වෙලා තියෙනවා වැරදි ඉපීම ආදර්ශයක් වෙලා තියෙනවා අපේ රටේ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම අපි දන්නවා වැලි එතනින් ගියාම පස් බාර් එතනින් ගියාම කුඩු මේවා තමයි අපේ රටේ ආදාය මාර්ග බවට පත් වෙලා තියෙන්නේ බාල බඩු ගෙන්නනවා බාල වැඩ කරනවා එහෙම තමයි ඇති වෙලා තියෙන්නේ එතකොට ආධ්‍යාත්මය තමයි ඉස්සෙල්ලම අපි හදාගන්න ඕනේ මේක කරන්න අභිමාන දේශයකට මානසිකත්වය අපි වැඩි කරගන්න ඕනේ අභිමානයෙන් තොරභාවය වෙනුවට ඒ නියට නිවාලු තත්වයෙන් මිදිලා අපි අභිමානවත් මිනිස්සු වෙන්න ඕනේ ආචාර ධර්ම වලින් පිරුණු අර පීඩිත බිය දීන පරාරෝපී තත්වයෙන් අපි මිදෙන්න ඕනේ ඒක තමයි ආධ්‍යාත්මික සංවර්ධනය කියලා කියන්නේ ඒ කාරණා ඔස්සේ ගිහිල්ලා අපිට අපේ රට යම් කිසි තැනකට ගේන්න පුළුවන් තිරසර සංවර්ධන මූලධර්ම පද්ධතිය අපි
නිරීක්ෂණය කරන්න ඕනේ. අපි ඒක අධ්‍යයනය කරන්න ඕනේ. මේකට කියන්නේ ලෝකේ largest මේ world largest lesson. ඒ කියන්නේ මේකේ හැම දෙයකටම සම්බන්ධ කොටසක් තියෙනවා. ඒක අපි සම්පූර්ණයෙන් ඉගෙන ගන්න ඕනේ. මේක ඉගෙන ගන්න මේකට තියෙනවා UN එකේ වෙනම community of practice web එකක්. ඒ web එකට ගිහිල්ලා තමයි මේක ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. මම මේ මූල්‍ය හා බැංකු ශේෂ්ත්‍රයේ අවුරුදු 35කට වැඩි කාලයක් වැඩ කරලා මම පශ්චාත්තුපාදී කළමනාකරණ ආයතනයේ වෘත්තීය පුහුණුව වැඩසටහනේ හිටියා උපාධිධාරීන්ට විවිධ අධ්‍යාපන වැඩසටහන් කරලා තියෙනවා. මම ලංකා බැංකුවේ වැඩ කරනකොට වැඩ කරලා තියන්නේ ලංකාවේම මාකටිං චීෆ් මැනේජර් හැටියට. එතකොට මේකට මේ අලෙවි ප්‍රවේශයෙන් මොනවද කරන්න පුළුවන්? එතනින් බැංකු කාරණේ තමයි මේ විෂය ඉස්සෙල්ලාම දියුණු වෙලා තියන්නේ සස්ටේනබිලිටි කියන එක. අපේ ලංකාවේ බැංකර්ස්ලා ඉන්නවා 50000කට වඩා වෙන වෙන වෘත්තීන් වල සීමා කරන අය, සිම් කරන අය මේ මූලධර්ම හොඳට දන්නවා. මේ P3 කියන එක බිස්නස් කරන අය, ඔන්ටර්ප්‍රිනර්ස්ලා මේක දන්නවා. ඒක නිසා ලංකාවේ ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා මේක අපිට ගෙනියන්න පුළුවන්. ඒකට මැදිහත් වෙන්න අපිට සංවිධාන අවශ්‍ය වෙලා තියෙනවා. මම එක්සත් වෘත්තීය වේදීන්ගේ සංවිධානයේ ඉන්නවා. ඒකේ මම සස්ටේනබල් ඩෙවලොප්මන්ට් හෙඩ් හැටියට ඉන්නේ. ඒ වගේම මීමැසි පවුර වගේ මේ අපේ රටේ කටයුතු පිළිබඳ සාධනීය සංවිධාන ඔක්කොම එකට ඒකරාශී වෙලා අපි ඇත්තරම විශාල පවුරක් බවට පත් වෙලා අපිට පුළුවන් මේ වැඩසටහන ඉස්සරහට ගෙනියන්න. මේකෙදි මම කිව්වා UN එකට ඒ වෙබ්සයිට් එකට සම්බන්ධ වෙලා මේ හැමෝටම මේ විෂය ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ අරෙන්න මම ලංකාවේ සිංහලෙන් මේකට ඒ වගේම එකක් හදලා තිනවා පේජ් එකක්. ඒ පේජ් එක ජාතියේ තිරසර පාසල කියලා. ඒකේ ඒ සියලුම කරුණු ලංකාවේ ට්‍රාන්ස්ලේට් කරලා ඒ දැනුම ඒ ගෝල් 17 ගැනත් සංකල්ප ගැනත් මේකේ තියෙන රාමුව ගැනත් මේකේ තියෙන යාන්ත්‍රණය ගැනත් ඒ සියලුම දේවල් මම දාලා තියෙනවා. මේක ශේෂ්ත්‍ර දෙකක දියුණු වෙලා තියෙනවා. එකක් තමයි අධ්‍යාපන ශේෂ්ත්‍රය, අනිත් එක තමයි මූල්‍ය ශේෂ්ත්‍රය, අනිත් තව ශේෂ්ත්‍රයක් තමයි පරිසරය කියන විෂය යටතේ ඒ කියන්නේ ප්ලැනට් කියන එක පරිසරයටයි සම්බන්ධ වෙන්නේ. සමාජය කියන එක කොටසක්, ඒක people කියන කොටස. ඊට පස්සේ ඉකොනොමික් පැත්තට තමයි ප්‍රොස්පෙරිටි එක තියෙන්නේ. අන්න ඒ කරුණුත් එක්ක මට ඔක්කොගෙම ඊමේල් මීමැසි පවුරේ හෝ වෙන කවුරු හරි මට ඊමේල් එව්වොත් මට ඒගොල්ලෝ එන්රෝල් කරලා දෙන්න පුළුවන්. මම ඒක ගැන කියනකොට ඉතාම වැදගත් කාරණයක් කියන්න කැමතියි. අපි ඒකේ ප්‍රැක්ටිස් කරන්න යනවා නම් මම එන්රෝල් කරන්නේ ඩෙඩිකේට් වෙලා ප්‍රැක්ටිස් කරන අය තමයි. ඒකට හේතුව එන්රෝල් කරන්න පුළුවන් කියලා අපේ ලංකාවේ අය හරියට ඒකේ ප්‍රැක්ටිස් කරන්නේ නැත්නම් ඒක අපේ රටටත් අවමානයක් වෙනවා. ඒක නිසා මම මේ මීමැසි පවුරේ මේ වැඩසටහන් සංවිධානය කරපු අමිල ඇතුළු ඒ අපේ සහෝදරවරුන්ට මම කිව්වා මේ එහෙම ඩේටාබේස් එකක් තියෙනවා මම ඒකත් කරලා දෙන්නම් කියලා. මම දැන් ඒකේ ගෝල් මෙම්බර් කෙනෙක් වෙලා ඉවරයි. ඒක නිසා මට තව කට්ටිය එන්රෝල් කරත් නැතත් මට ප්‍රශ්නයක් නැහැ. මගේ ඒ මෙම්බර්ෂිප් එක තියෙනවා. මට අනිත් අයත් එන්රෝල් කරලා මේකේ ප්‍රැක්ටිස් කරවන්න පුළුවන් කියන අදහසත් එක්ක මම කතා කරපු වෙලාව ඇතිනම් මම මේ වෙලාවේ නවත්තනවා. ඕනම කෙනෙකුට මේකේ ඕනම අංශයක ඕනෑම ප්‍රශ්නයක් අහන්න මේ වෙලාවේ විවෘතයි. අමිල? ඔව්. බොහොම ස්තුතියි. විශේෂයෙන්ම ඉතාමත්ම සංවිධානාත්මක සහ හරවත් දේශනයක්. ඇත්තම ඉතාම පැහැදිලි. ඉතින් අපි අවස්ථාව දෙමු අපේ අනිකුත් මීමැස්සන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා. යේෂාන්. ඔව් ඒක තමයි. ඔබේ අවස්ථාව. බැලෑරුම් විෂයක් ඒ වුණාට සංක්ෂිප්තව ඉදිරිපත් කරා. මම ඒක ගැන කියන්න ඕන කාරණයක් තියෙනවා. මේ ඒ ඉදිරිපත් කිරීම ගැන මම පුදුම විදිහට අර ලෙසන් ප්ලෑන් එක වගේ ටයිම් මැනේජ්මන්ට් කරලා මේක කරේ. මේක මේ මීමැසි පවුර සහ ඕන UPM එකත් මේකට සම්බන්ධ වෙයි. UPM එක දැනටමත් මේ ඒකට වැඩ පිළිවෙලක් තියෙනවා. එපිසෝඩ්ස් වගේ මේක පාසල් ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට මේක හැමෝගෙම ජොබ් ටෙස්ට් වලට එහෙම නැත්නම් මේ ප්‍රොමෝෂන් ප්‍රොස්පෙක්ට්ස් වලට මේක බලපානවා මේ සබ්ජෙක්ට් එක. ඒක නිසා මම යෝජනා කරනවා මේක අපි පාඨමාලාවක් වගේ අවුරුද්ද පුරාම මේ Zoom ඩිස්කෂන් හැටියට කරගෙන යන්න පුළුවන් නම් හොඳයි කියන අදහස. ඔව් ඇත්තටම
එහෙම නැත්නම් නිරජ මහත්තයාගෙන් අපි යෝජනා කරන විදිහට ඒ කාරණාව තමයි මොකද මේ මෙන්ඩෆෝඩ් විදිහට අපි YouTube එකෙන් හඳුන්වාගෙන තියෙනවා වැඩිහිටි 5 පන්ති කියලා එකක්. අන්න ඒකෙදි අපිට පුළුවන් අපි අදහස් කරන්නේ ඒකෙදි සාකච්ඡා කරන්න මේ වගේ කරුණු මේ වගේ විෂයන් ගැන එක එක දේශපාලන ආර්ථික භූගෝලීය හැම අංශයක්. ඒකෙදි අපි ඇත්තටම මේ ආරාධනා කරන්න හිටියේ හැකිනම් ඔබතුමායි කාලය සහ ඒ දායකත්වය ලබා දෙන්න කියලා අපේ මේ ඒ වැඩිහිටි 5 පන්තියේ මේ අපි ඒ ගැන ඉදිරියට කතා කරමු. අමිල මම හිතන්නේ කතා කරයි නිරජ මහත්තයත් එක්ක. අනිත් අපි අනිත් පැයෙන් chance එකක් අවස්ථාවක් දෙමු මේ ප්‍රශ්න අහන්න. අපි විනාඩි 15ක් වැඩි කල තියාගන්න අවශ්‍ය නැහැ. අපි බලමු විනාඩි 20ක් දෙන්න. අනිත් හැමෝම තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. නිරජ මහත්තයාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. මේ පවත්වපු දේශනය තුළ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. මම මේ වෙලාවේ ස්ලයිඩ් එකක් දාලා තිනවා ඔබතුමන්ලට බලන්න මේක කොහොමද අපි අධ්‍යයනය කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ ඔය කියන විදිහට. මේකේ දාලා තියෙන්නේ පන්ති එක මේකක්නේ. ඒකේ දාලා තියෙන්නේ තිරසර සංවර්ධනය ගැන තමයි. තිරසර ජාතියේ පාසල කියලා මගේ තියෙනවා පේජ් එකක්. ඩයිනමික් පේජ් එකක්. ඒක බලන්න ඒකේ ඕන දෙයක් ඩවුන්ලෝඩ් කරලා ගන්න මේ ස්ලයිඩ්ස් මේ ගෝල් 17 ගැන ඒක සිංහලෙන් හොඳටම ට්‍රාන්ස්ලේට් කරලා ගොඩක් මහන්සි වෙලා කරලා තියෙනවා. මේකේ දැක්ම කියලා දාලා තිනවා 2025ට මෙහෙවරයි තේමාවයි විසඳුමයි ශේෂ්ත්‍රයි අනිත් අය ප්‍රශ්න කරනකම් ඔබතුමන්ලා මේක බලා ගන්න. මේ මම විනාඩියක් විතරක් කරන් කියනවා ශේෂ්ත්‍ර කියලා බලන්න තියෙන එක. ආධ්‍යාත්මික සමාජීය ආර්ථික දේශපාලන අධ්‍යාපන පරිගණක තාක්ෂණ සහ පරිසරය. මේ ඔක්කොම මේකෙන් ඕවාච් වෙනවා. විසඳුම බලන්න. බිඳ වැටමින් පවතින දේශපාලන ක්‍රමය වෙනුවට අර්ථවත් ගෝලීය දේශපාලන කළමනාකරණ මූලධර්ම. දේශපාලන කළමනාකරණය කියලා එකක් තියෙනවා. තේමාව බලන්න. දේශපාලනය හා ආර්ථිකයෙන් දේශය ගලවා ගැනීම. මේ කතාව පටන් ගන්නකොටම ওই පැත්තෙන් කිව්වා මේ අපේ රට ගලව ගන්න ඕනේ කියලා. හරි. ඔව් පැහැදිලි. අමිල ප්‍රශ්න තියෙනවද? අහන්න පුළුවන්. ඔව් මම ඔබතුමාට යෝජනා කරනවා දැන් අපි ප්‍රධාන බොටම් ලයින් 3යි පිලර්ස් 7යි ඊළඟට ගෝල් 17යි ඊළඟට ටාගට්ස් 164යි ඊළඟට ඉන්ඩිකේටර්ස් ඒක ක්‍රියාත්මක 169යි ඔය 169 සෝරි 169යි ඊළඟට ඒ ටික ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න ඉන්ඩිකේටර්ස් 232යි උදාහරණයක් විදිහට මේ පැහැදිලි කරන්න පුළුවන් මොකක් හරි ගැළපෙන උදාහරණයක් මොකද ඒක ලොකු බරපතලයි අධ්‍යාපනය හෝ මොකක් හරි වෙනත් මොකක් හරි මාතෘකාවක් එක්ක අර ටාගට් සහ ඉන්ඩිකේටර්ස් පිළිබඳව ඒකට අදාළ ටාගට් සහ ඉන්ඩිකේටර්ස් මොනවද තියෙන්නේ කියලා චුට්ටක්. හරි. එතකොට දැන් මට කිව්වේ මේ අධ්‍යාපනය ගැනනේ. අපි අධ්‍යාපනය ගැන පොඩ්ඩක් කතා කරමු. මම අධ්‍යාපනය ගැන කතා කරනකම් මේ ඒ කතා කරන අතරේ එහෙම නැත්නම් කතා කරලා පස්සේ මේ තිරසාරත්වයේ විකාශනය කියලා මම ස්ලයිඩ් එකක් හදලා තියෙනවා ඔබතුමන්ලා ඒක බලන්න. මේකේ බලන්න වම් අත පැත්තේ සස්ටේනබිලිටි කියලා තියෙන්නේ දෙවෙනි එකේ තියෙන සස්ටේනබිලිටි කියලා. තුන්වෙනි එකේ තියෙන සස්ටේනබල් මේ දකුණු අත පැත්තට එනකොට ඒකේ තියෙන සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියලා යට එකේ තියෙන සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගෝල් කියලා. ඔය මේ ඒක විකාශනය වෙච්ච හැටි තමයි ඔය තියෙන්නේ. දැන් ඔය සමාවෙන්න ඒක අපිට ඕක පේන්නේ අපිට. අයියෝ පේන්නේ නැද්ද? ස්ක්‍රීන් එක පේනවා මම දැන් මේ ස්ලයිඩ් ෂෝ එක රන් වෙන්නේ. දැන් හරි. දැන් පේනවා. ඔව් දැන් මේ එහෙමනම් ඒකේ මම කලින් ස්ලයිඩ් වගේක් පෙන්නුවා දැක්කේ නෑනේ. ඒක තමයි. දැන් පේනවනේ මේ ක්ලාස් එකක් වගේ එකක්. ඔව් ඔව්. ඔව් දැන් පේනවා. ඒකේ තියෙනවා අර මං කියපු ශේෂ්ත්‍ර යටම එක බලන්න ආධ්‍යාත්මික සමාජීය ආර්ථික දේශපාලන අධ්‍යාපන බලන්න කොච්චර ඒරියා එකක් කව වෙනවද කියලා. බලන්න විසඳුම මොකක්ද කියලා. බිඳ වැටෙමින් තියෙන දේශපාලන ක්‍රමයේ වෙනුවට අර්ථවත් ඒ කියන්නේ දැන් දේශපාලනේ මේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයේ බිත්තියට හේතු කරලා තියෙන ආ යන්න බෑ අඩියක්වත්. කෑලි කඩා වැටෙනවා. මේකෙන් දාලා කෑලි හිතලා වැඩේ ගොඩ දාන්න බෑ. අර්ථවත් ගෝලීය දේශපාලන කළමනාකරණ මූලධර්ම. ඊට පස්සේ මේකට මේ ප්‍රින්සිපල් එක යන්න ඕනේ. ඒ කියන්නේ රාජ්‍ය මේ පරිපාලනය දුර්වල කරලා ඒක
වෙනුවට මේ ඇගේ පතේ හයියෙන් කරන හමුදා පරිපාලනකින් රටක් ගෙනියන්න බෑ. මේ රටේ උගතුන්ට තත්ත්වයක් තියෙන්න ඕනේ. අර අය ඉතා වැදගත් අපේ රටට. ඒගොල්ලන්ගෙන් කරන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද? ඒවයි කිසිම අඩු තක්සේරුවක් නැහැ. චෙක් ඇන්ඩ් බැලන්ස් කියන්නේ දෙක බැලන්ස් පිට යන්න ඕනේ. දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගනිමු. ඒ කියන්නේ මේකට පනතක් තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා කරන්න තියෙන එකම දේ තමයි ජනතා අභිලාෂය ඉෂ්ට කිරීම සඳහා 2017 අංක 19 ජාතික සංවර්ධන පනත බල ගන්නවන්න කියලා අපි බල කරන්න ඕනේ. එච්චරයි අපිට තියෙන්නේ. මේකට අලුත් මේ රොකට් සයන්ස් නෑ මේකට. බලන්න මේ කුරුණු හත මානව මිහිකත පාර්ශවකරුවන් සාමයේ සෞභාග්‍ය අභිමානයේ යුක්තිය. යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ. නීතිය තිබිලා හරියන්නේ නැහැ. ඊට පස්සේ මේකේ විකාශනය මම පොඩියට පැහැදිලි කරලා තියෙනවා. ඔබතුමාලා ඒක බලන අතරේ මම අර අහපු ප්‍රශ්නයට උත්තර දෙන්නම්. අධ්‍යාපනයේ තමයි මට රිෆර් කරේ. ඒක නිසා මම අධ්‍යාපනය ගැනම කතා කරන්නම්. අධ්‍යාපනයේ තියෙනවා දැනට ලෝකයේ අධ්‍යාපනයේ දියුණු වෙලා තියෙන අධ්‍යාපන ක්‍රමයේ තියෙන බෙන්ජමින් බ්ලූම් වර්ගීකරණය. ආවේදන, මනෝචාලක, ප්‍රජාරණ, පෞරුෂ ගති ලක්ෂණ, සමාජ හැකියාව, ව්‍යවසායගත ගති ලක්ෂණ කියන 6 තමයි ජනතාවගේ අපි කුළු ගන්නවන්න ඕනේ, කැපැසිටි බිල්ඩ් කරන්න ඕනේ අධ්‍යාපනයේ පැත්තෙන්. ඒ කියන්නේ දැනුම කුසලතා ආකල්ප තුනම තියෙනවා. ආවේදන, මනෝචාලක, ප්‍රජානන. ඒ එක ශේෂ්ත්‍රයක් ගත්තාම දැනුම කියන එක ගත්තොත් මේවා දැන් මෙතන ගුරු වෘත්තියේ හිටපු අය ඉන්නවා නම් මේවා දන්නවා. දැනුම, අවබෝධයේ, භාවිතයේ, සංශ්ලේෂණයේ, ඇගීම ඒ කියන 6 මේ ඒ දැනුම, භාවිතය, දැනුම, අවබෝධය, සංශ්ලේෂණය, විශ්ලේෂණය, භාවිතය, ඇගීම. ඒ කරුණු ඔක්කොම ඇතුළත් එක ශේෂ්ත්‍රයක් ඇතුළට. ඒක නිසා මේවා නියාමනය කරන දේ ඇඟේ හයියෙන් කරන්න බෑ. මේක දැනුම මත කරන්න ඕන දෙයක්. එහෙම ගුණාත්මක අධ්‍යාපනයක් දෙනකොට ඒකේ තියෙනවා තිරසර මේ අධ්‍යාපනයට මේක සම්බන්ධ වෙන දැනත් මම I couldn't hear him. මට එයා ඇහුනේ නැහැ. අදාළ ස්ලයිඩ් එක දාන්න පුළුවන්ද? අධ්‍යාපනයට මේක තමයි ස්ලයිඩ් එක. මේවා ඔක්කොම තියෙනවා හරි ගස්සන. මේක පවර්ටි වලට, මේක hunger, මේක this is good health. මෙන්න අධ්‍යාපනය. ඒකේ මේ UNA goal එක තියෙන්නේ quality education. අර 4 දාලා පොඩි මේ red icon මේ red panel එකක් තියෙන්නේ. ඒක තමයි UN එකේ එක. ඒකට මම ආයේ develop කරලා තියෙන එක තමයි සැමට ගුණාත්මක අධ්‍යාපනයක් හා යාව ජීව අධ්‍යාපනය. continuous learning. දැන් මේ අපි වැඩිහිටිය වුණාට පස්සේ දැන් ඔබතුමාලාට තේරෙනවා ඇති මේක කොච්චර මේ world largest lesson කිව්වහම මේකේ කොච්චර දැනුම කරුණු තියනවද? රටක් පාලනය කරන්න ජනාධිපතිවරයෙකුට හෝ කැබිනට් එකට හෝ අමාත්‍යංශ ලේකම්වරයෙකුට පුළුවන් ද යාව ජීව අධ්‍යාපනයක් නොලබ රට අප්ඩේට් වෙනකොට බෙන්ච්මාර්ක් වැඩි වෙනකොට බෙස්ට් ප්‍රැක්ටිසස් ඉම්ප්‍රූව් වෙනකොට අපි ඒවත් එක්ක ඉන්න ඕනේ. ඒක නිසා අධ්‍යාපනය කියන්නේ සැමට ගුණාත්මක හා යාව ජීව අධ්‍යාපනයක්. දැන් මේ යාව ජීව අධ්‍යාපනය කියන එක මේ UN එකේ මේ ගෝල් එකේ නෑ. මම තමයි මේක ඩෙවලොප් කරේ. මේකේ ලංකාවේ වැඩසටහන දැන් මම කියන සමහර කරුණු UN එකේ වැඩසටහනේ නෑ. ඒක නිසා මේක එක්ස්ටෙන්ෂන් එකක් දැනට තියෙන තිරසර සංවර්ධන ගෝලීය වැඩසටහන. එහෙම නැත්නම් වෙන විදිහකින් කියනවා නම් මේක ඊළඟ වර්ෂන් එක. ඊළඟ වර්ෂන් එක මම ඩෙවලොප් කරලා තියෙන්නේ. ඒතකොට අපිට ලංකාවේ මේ ක්‍රියාත්මක කරලා ලෝකෙටම ආදර්ශයක් දෙන්න පුළුවන්. දැන් එතකොට සංයුක්ත හා සමානාත්මතාවයෙන් යුතු ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කරමින් සැමට ජීවිත කාලයේ පුරා ඉගෙනුම් අවස්ථා උදා කිරීම තමයි අධ්‍යාපනය කියන්නේ මගෙන් අහපු ප්‍රශ්නේ හැටියට. ඒක මේ සිස්ටම් එකේ මේ ගෝල් 17 හතරවෙනි ගෝල් එක. හතරවෙනි ගෝල් එකේ අරමුණ වන්නේ තිරසර සංවර්ධනයේ පදනම වන පුද්ගල ජීවිතවල මෙන්ම පොදුවේ ගුණාත්මක බව ගුණාත්මක අධ්‍යාපනයක් ජනතාවට ලබා දීම අවධාරණය කරයි. ඒ කියන්නේ ඒකෙන් කියන්නේ ළමයින්ට අධ්‍යාපනය කියලා. ජනතාවට අධ්‍යාපනය. පාසලක් තියෙන්නේ යම්කිසි ප්‍රදේශයක ප්‍රදේශයේ ජනතාවට අධ්‍යාපනය දෙන්න මිසක් ඉස්කෝල ළමයින්ට අධ්‍යාපනය දෙන්න කියන එක සම්පූර්ණ වැරදි සංකල්පයක්. ඒක අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 1981 අංක 1 චක්‍රලේඛයේ තියෙනවා. ඒ ප්‍රදේශයේ ජනතාවට. ඒක නිසා තමයි නොවිධිමත් අධ්‍යාපනය, අවිධිමත් අධ්‍යාපනය කියලා දෙන්න ඕනේ කියලා කියන්නේ. එතකොට සෑම මට්ටකම දීම අධ්‍යාපනය ලබා දීමට ඇති පහසුකම්. අපේ රටේ ශිෂ්‍යයින් ඉන්නවා drop outs. ඒ කියන්නේ ඒගොල්ලෝ එක්කෝ
10ේදී වැටෙනවා එහෙම නැත්නම් මේ A level කරලා වැටෙනවා ඒගොල්ලන්ට ආපහු අධ්‍යාපන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක තමයි ඔය open university system එක. ඔය academic මේ institutions තියෙන්නේ මේ academic schools තියෙන වෙන රටවල වල university විතරක් නෙවෙයිනේ. ඒ තියෙන්නේ ඒක gap එක fill කරන්න. ඒක අනිවාර්යයෙන්ම ඒක මේ දැන් ඔය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදනකොට ඒක හැමෝටම එහෙම තියෙන්න ඕනේ කියලා ඒක ඇතුලේ ඉන්කෝපරේට් කරන්න ඕනේ මේ නිර්ණායකය. එතකොට තමයි මේ ඒක සාර්ථක වෙන්නේ. ඒ කියන්නේ අපිට තියෙන සියලුම human rights මේ හැම දර්ශකම 232ෙම ටාගට් 169 තියෙන අපේ rights මේ rights ඔක්කොම ඉන්කෝපරේට් වෙන්න ඕනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට. එහෙම නැතුව අර goal number 16 වල ඉඳලා අපි නිකන් මේ අපි මොනවා හරි සංකල්ප ටිකක් තියාගෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදලා වැඩ හරියන්නේ නැහැ. ලෝකයේ විකාශනයත් එක්ක මුළු ලෝකයේ සමස්ත විකාශනය අරගෙන තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. එතකොට මේකේ තියෙනවා අධ්‍යාපනය ලැබීමට ඇති පහසුකම් ඉහළ නංවන්න ඕනේ. විශේෂයෙන්ම කාන්තාවන් හා ගැහැණු දැරියන්ට ජීවිත කාලය පුරා අධ්‍යාපනය යොමු කරන අනුපාතය ඉහළ නැංවන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ගෙදර මේ කුස්සියට හිර වුණාට පස්සේ එයාගේ ජීවිතය සම්පූර්ණයෙන් ඊට පස්සේ බිඳ වැටිලා නිකන් යාන්ත්‍රික ජීවිතයක් බවට පත් වෙනවා. ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. අපේ රටේ ඒක හොඳ තත්ත්වයක තියෙනවා. හැමෝම මේ අපේ කාන්තා පිරිස ඉගෙන ගන්න එක මේ වැඩි කමක් තියෙනවා. යුනිවර්සිටි වල බැලුවත් ඒගොල්ලෝ ගොඩක් ඉගෙන ගන්නවා පිරිමි අයට වැඩිය. හැබැයි අපේ රටේ කාන්තාවගේ තත්ත්වය ඒ වුණාට බලන්න එක පිරිසක් තේ ගස්වල ඒ කියන්නේ තේ කර්මාන්තයේ කාන්තාවෝ. අනිත් එක ඇඟලුම් කර්මාන්තයේ කාන්තාවෝ. අනිත් එක රජයේ රැකියාවල් ගිහිලා හැමතැනටම බැලුවම ඔක්කොම ඉන්නේ කාන්තාවෝ. මැද පෙරදිග ගිහිලා තියෙන්නේ කාන්තාවෝ. මෙන්න මේ ප්‍රධාන ගෲප් වලට කාන්තාව යෑම නිසා අපේ රටේ පවුල් වල මහා ලොකු බිඳ වැටීමක් තියෙනවා. ඒතකොට කාන්තාවන්ට ඒවට යන්නේකේ වැරද්ද නෙවෙයි. ඒක ඇති කරගන්න ඕන පවුල හා කාන්තාව අතරේ තුලනය ගැන අපි කල්පනා කරන්න ඕනේ. අධ්‍යාපන ඊට පස්සේ ඒක නිසා ඒගොල්ලන්ට අධ්‍යාපනයක් හොඳට ලැබෙන්න ඕනේ. පිරිමි ළමයි දැන් අන්න බලන්න ගැහණු දැන් ඒගොල්ලෝ ඩිස්පැරිටි එකක් තියෙන නිසා ගැහණු ළමයි ගැන කතා කරනවා පිරිමි ළමයි ගැන මේ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්නේ නැහැ. අධ්‍යාපනයට යොමු කරන අනුපාතය ඉහළ නැංවීම විශාල ප්‍රගතියක් අත් කර ගන්න ඕනේ අපි ඒකට. ශ්‍රී ලංකාවේ මූලික අධ්‍යාපන හැකියාවේ අභිවෘද්ධියක් පෙන්눔 කළද විශ්වීය අධ්‍යාපන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම මීට වඩා ප්‍රබල ප්‍රයත්නයක් දැරිය යුතුයි. අපේ රටේ අධ්‍යාපනය කියන්නේ විශ්ව අධ්‍යාපනය කියන්නේ දෙකක්. අපේ තියෙන්නේ ඔක්කොම මේ assignments එහෙම නැත්නම් මේ assignments and projects පැත්තට නෙවෙයි තියෙන්නේ. මේ ඒකට කියනවා අපි හවාර්ඩ් සිස්ටම් එක කියලා case study system එක. ඒ පැත්තට නෙවෙයි තියෙන්නේ. මේ පාඩම් කරලා මේ exam වලට ලියලා මේ ප්‍රායෝගික තලයේ ගිහි ඇප්ලයිඩ් මුකුත් කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක නිසා උගත් පිරිසක් ගොඩක් ඉන්නවා, ජොබ්ස් ගොඩක් තියෙනවා, ગેප් එක ෆිල් කරන්න වෙනම කැච්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් හදන්න වෙලා තියෙනවා. එතකොට ලෝකයේ බොහෝ රටවල වල පිරිමි දරුවන් හා ගැහැණු දරුවන් අතර සමානාත්මතාවයේ ප්‍රාථමික අධ්‍යාපනය තුල පැවතියද සමහර රටවල් වල එම ඉලක්ක සැමට අධ්‍යාපන මට්ටමකදී සාක්ෂාත් කර ගැනීමට සමත් වී නැත. හැබැයි ලංකාවේ ඒ තත්ත්වය එච්චරම දුර්වල නැහැ. දැන් මගෙන් ඇහුවා දැන් ඔන්න මම ගෝල් එක ගැන පැහැදිලි කරා. ඊට පස්සේ ගෝල් එකේ ටාගට් ඇහුවා මගෙන් ඉන්ඩිකේටර්ස් ඇහුවා. මෙන්න මෙහෙමයි ඒක තියෙන්නේ. දැන් තිරසර අධ්‍යාපන අරමුණු කියන හතර ඒකේ තියෙන්නේ මෙහෙමයි ඩිෆයින් කරලා. පරිපූර්ණ සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම හා සැමට ජීවිත කාලයේ පුරා ඉගෙනීමට අවස්ථාවක් සැලසීම ඒකට කියන්නේ යාව ජීව අධ්‍යාපනය. ඒකේ තියෙනවා මේ ඉලක්ක දැන් ඔය මම කිව්වේ මේ ඉලක්කයනේ. ඒ කියන්නේ ගෝල් එකනේ. ගෝල් එක ඇතුලේ තියෙනවා ඉන්ඩිකේටර්ස් 1 2 3 4 5 6 7යි 8යි 9යි 10යි. ඉන්ඩිකේටර්ස් අර මම ඉස්සලා කිව්වා වගේ 10ක් තියෙනවා. ඉන්ඩිකේටර්ස් නෙවෙයි ටාගට්. I am sorry. ඉලක්ක 10ක් තියෙනවා. ඒ ඉලක්ක 10 මනින්ද ඉන්ඩිකේටර්ස් ඒ කියන්නේ දර්ශකත් 10ක් තියෙනවා. ඒ 10 මනින්න පුළුවන්. ඒකේ මම එකක් දෙකක් කියන්නම් ඔන්න බලන්න මේක මනින පැත්තට එහෙම නැත්නම් ටාගට් එකක් පැත්තට KPI එකක් key performance indicator එකක් බවට ගේන්නේ කොහොමද කියලා බලමු. 2030 වෙන විට පළවෙනි එක 2030 වෙන විට ඔන්න දැන් ඩේට් එකක් තියෙනවා. ඔන්න දැන් ස්මාර්ට් ගෝල් එකක් මේක. ඒ කියන්නේ මේක ස්පෙસિෆික් වෙන්න ඕනේ, ටයිම් බවුන්ඩ් වෙන්න ඕනේ, මෙෂරබල් වෙන්න ඕනේ, වෙන මොනවද වෙන්න ඕනේ? ස්මාර්ට් එතකොට මෙෂරබල් වෙන්න ඕනේ. එන්නේ ඒ ಗುಣ පහම මේකේ තියෙන්න ඕනේ. එතකොට අපි ඒක ස්මාර්ට් කියන එකේ අකුරු පහ ලියලා ඒකේ තේරුම ගත්තාම අපිට ඒක ගන්න පුළුවන්. එතකොට මේ ස්පෙસિෆික් වෙන්න ඕනේ S
ඒ කියන්නේ මේ ඒ කියන්නේ මේ ඒ කියන එක මට අමතක වුණා. achievable. ඒ කියන්නේ achievable වෙන්න ඕනේ. SAM measurable වෙන්න ඕනේ. T time bound වෙන්න ඕනේ. ඒ වගේ මේ ඒ හැම දෙයකම ඒ තියෙන පැරාමීටර් එක තමයි මේ ගෝල් යන්නේ. ඒ කියන්නේ ඒ ගෝල් එක ස්මාර්ට් ගෝල් එකක්. ඒක මනින්න පුළුවන් හැම වෙලේම දර්ශකයෙන්. පළවෙනි එක කියන්නේ 2030 වන විට ඵලදායී ඉගෙනුම් ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවන පරිදි එහෙම ඒ ආකාරයෙන් ගැහැණු ළමයින් හා පිරිමි ළමුන් නිදහස් සමාන ගුණාත්මක භාවයෙන් යුතු ඉහළ ප්‍රාථමික ද්විතීය අධ්‍යාපනයක් සම්පූර්ණ කර සිටින බව තහවුරු කිරීම තමයි ටාගට් එක. ඒක මනින්නේ ස්ත්‍රී පුරුෂ භාවයේ අනුව 2-3 වසර ළමයි කී දෙනෙක් ඉන්නවද, කී දෙනෙක් ඉගෙන ගන්නද, කී දෙනෙක් ප්‍රාථමික ශ්‍රේණි අවසානය දක්වා 5 වසර දක්වා ඉගෙන ගත්තද, කී දෙනෙකුට බැරි වුණාද, මේ ඔක්කොම ඩේටා යන්නේ. පහළ ද්විතීක මට්ටමේ ඉගෙනුම ලබන දරුවෙකු හා යෞවනයේ අතර කියවීම හා ගණිතමය කුසලතාවයේ අවම මට්ටම සහිත අයගේ ප්‍රමාණය. එහෙම නැති අය තියෙන අය. ඔන්න එක ටාගට් එකක් මයින් හැටි. තව විස්තර කියන්නද කොහොමද හොඳ? තවත් දෙකක් විතර කියන්න පුළුවන් නම් නැත්නම් තව වෙන උදාහරණයක් ගන්න පුළුවන් නම් එහෙමත් හොඳයි. එහෙනම් මම තව එකක් ගන්නම්. ඔව්. දැනගන්න ඕනේ ජාතික සමගිය. ජාතික සමගිය බරපතල ප්‍රශ්නයක්. මේ මොහොත වෙනකොට ජාතීන් අතර ගැටුම් තියෙනවා. ජාතීන් අතර ගැටුම් තියෙන සමාජයක් කවදාකවත් ඉස්සරහට යන්න බෑ. ඒ හින්දා ජාතික සමගිය ඇති කරන්න පුළුවන් වැඩ පිළිවෙල ඔක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම්. right. ඔන්න මේ ජාතික සමගිය තියෙන්නේ ගෝල් නම්බර් 16. ගෝල් නම්බර් 16 තියෙන්නේ peace, justice and strong institutions. එතකොට ගෝල් නම්බර් 16 තියෙන්නේ තිරසර සංවර්ධනයක් සඳහා සාමකාමී හා පරිපූර්ණ සමාජයන් ඇති කිරීම. එතන සමාජයන් කියන්නේ communities. ඒ කියන්නේ හැම community එකක් ඇතුළෙම සාමකාමී. ඒ කියන්නේ ඉස්සලා මේකේ හරි ඩීටේල් එකක් තියෙනවා. ඔය අහන ගෝල් එකේ මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. හැමෝටම සමාන විදියට සලකන්නේ නැති වුණාම ඉස්සලා ඒ community එකේ ඇතුලේ අන්රෙස්ට් එකක් ඇති වෙනවා. community අතරේ හරියට බෙදිලා යන්නේ නැති වුණාම community අතරේ ඒ අය හිතනවා රටක් අකාර්යක්ෂම වුණාම දෙමළ මිනිස්සු හිතනවා දෙමළ අයට පහසුකම් නැහැ, සිංහල අයටයි මුස්ලිම් අයටයි ක්‍රිස්තියානි අයටයි ලැබෙනවා ඇති, අපිට තමයි නැත්තේ. එතකොට සිංහල අය හිතනවා ඇති දෙමළ නායකයෝ නම් මේවා හරියට කරගන්නවා, අපිට තමයි මේක නැත්තේ, අපි මහජාතිය වුණත් වැඩක් නැහැ. මුස්ලිම් අය හිතනවා අපි ව්‍යාපාරික ජාතියක්, අපිට අවශ්‍ය විදිහට මේවා කරගන්න නැහැනේ, අපිට තමයි මේ අසාධාරණ තියෙන අනිත් අයට පහසුකම් ඇති. ඔන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එක කොමියුනිටි එකේ වැරද්දක් නැහැ, රජයේ තමයි වැරද්ද තියෙන්නේ. හැබැයි කොමියුනිටි ඇතුලේ තමයි අන්රෙස්ට් එක එන්නේ. දෙවනි කාරණේ තමයි ඒ හැම එක්කෙනෙකුටම මෙන්න මෙහෙම දෙයක් තව තියෙනවා. ඒ කොමියුනිටි දැන් මිනිස්සු කොහොම අපි කතා කරත් මුස්ලිම් මිනිස්සුන්ගේ අභිවෘද්ධියට වැඩ කරනවා. දෙමළ අයගේ අභිවෘද්ධියට වැඩ කරනවා. ක්‍රිස්තියානි අය ඒගොල්ලන්ගේ අභිවෘද්ධියට වැඩ කරනවා. අපි පවුලක් ගන්න, ක්‍රිස්තියානි පවුලක් සහ සිංහල පවුලක් ගත්තාම ඒ පවුල් දෙක වෙන තමන්ගේ වැඩේ කරගන්නේ. ඒ වගේ තමයි අභිවෘද්ධියට ඒ කණ්ඩායම් වැඩ කරනවා. එතකොට මේ දැන් සමහර ජන කොටස් ඉන්නවා. දැන් සිංහල අය වෙන්න පුළුවන්. ඒගොල්ලෝ සමහර විට තමන්ගේ දැන් වෙන අය තමන්ගේ වර්ගයාගේ අභිවෘද්ධියට වැඩ කරන ප්‍රමාණයට වැඩ කරන්නේ නැහැ අපේ අයගේ අභිවෘද්ධියට. හැබැයි අනිත් අයට ඇඟිල්ල දික් කරනවා ඒගොල්ලෝ මෙහෙමයි කියලා. ඔන්න ඒක එක ප්‍රශ්නයක්. දැන් ජනවාර්ගික අතර තියෙන ප්‍රශ්නය තමයි රටක නීතියෙන් අර මම කිව්ව විදිහට human rights යටතේ ආර්ථික human rights එතන ගියාම ඒ කියන්නේ ආර්ථික වශයෙන් ඒගොල්ලන්ට තියෙන මානව හිමිකම්, දේශපාලන වශයෙන් තියෙන ඒවා, අධ්‍යාපන වශයෙන් තියෙන ඒවා, තාක්ෂණයට ප්‍රවේශ පද්ධති වලට ප්‍රවේශ වෙන්න තියෙන ඒවා, ඒ ඔක්කොම ඉෂ්ට වෙන්න ඕනේ. no one left behind කියන සංකල්පයට අපි යනවා නම් හුඟක් වෙලාවට මිනිස්සු මගහැරෙන එක නැති වෙලා යනවා. තිරසර සංවර්ධනයේ සඳහා සාමකාමී, එතකොට පවුලේ සාමකාමී බව, කොමියුනිටි ඇතුලේ සාමකාමී බව, කොමියුනිටි අතරේ තියෙන සාමකාමී බව, ඊළඟට පරිපූර්ණ සමාජයන් ඇති කිරීම. ඒගොල්ලන්ට ලෝකයේ අනිත් රටවල් වල තියෙන පහසුකම් මේ රටෙත් ඇති කිරීම. ඒ කියන්නේ ජනතා කේන්ද්‍රීය භාවය ඔකට කියන්නේ.
එහෙම නැත්නම් පාර්ලිමේන්තු කේන්ද්‍රීය භාවය හෝ නිලධාරී කේන්ද්‍රීය භාවය නෙවෙයි. යුක්තිය සඳහා සැමට අවස්ථා ලබා දීම සහ සෑම මට්ටමකදීම ඵලදායී වගකීම් සහිත පරිපූර්ණ ආයතන ගොඩනැගීම තීරණ ගැනීමට ඒගොල්ලන්ට හැමෝටම අවස්ථාව සැලසීම කියන එක තමයි ඒ ගෝල් එකේ ඉන් ඩීටේල් තියෙන්නේ. මේ එතකොට ඊට පස්සේ තියෙනවා සියලුම ස්ථානයන්හි සියලුම ආකාරයන්හි ප්‍රචණ්ඩත්වය හා ඒ ආශ්‍රිත මරණ කැපිපෙන ලෙස අඩු කිරීම. ඒකේ ගෝල් එක. අනිත් එක තව එකක් තියෙනවා ළමුන්ට ක්‍රූර වද හිංසා කිරීම, අපයෝජනයේ සූරාකෑම. දැන් මේ ජනවර්ග කියලා කිව්වහම අර පුද්ගලයන් අතර විතරක් නෙවෙයි. දැන් පිරිමි ගැහණුත් එහෙම ගණන් ගන්නවා. ඊට පස්සේ ළමයි වැඩි හිටියොත් එහෙම ගණන් ගන්නවා. ආබාධිත අය ආබාධිත නොවන අයත් එහෙම ගණන් ගන්නවා. ඒ ඔක්කොම ජන කොට්ටාස හැටියට ගණන් ගන්නවා. දැන් බිහිරි ප්‍රජාව අපේ රටේ ඉන්නවා කියනවා 4 ලක්ෂයක්. ඒගොල්ලොත් විශේෂ අවශ්‍යතාවයක් තියෙන අය හැටියට වෙනම ගන්නවා. අන්ධ අය වෙනම ගන්නවා. ඒ වගේ හැම අයටම මේකෙන් හැම කොටසකටම සාමය සඳහා ඒ දායකත්වයේ තියෙන්න ඕනේ. එතකොට මානසික සාමකාමීත්වය සහ ජනවර්ග අතර සාමය. ළමයින්ට ක්‍රූර වද හිංසා ඒවා කෙරෙනකොට ඒ සාමකාමීත්වය ඒ පරිසරයේ නැති වෙලා යනවා. සියලුම දෙනාට නීතිය සාධාරණත්වය ලබා දීම. ඊළඟ ඒක තියෙන්නේ. ඒක කියනවා මෙන්න මෙහෙම. සියලුම දෙනාට නීතියේ සාධාරණත්වය ලබා ගැනීමට හැකියවීම සහ ජාතික හා අන්තර්ජාතික මට්ටමින් නීතිය ආධිපත්‍ය ප්‍රවර්ධනය කිරීම. 2030 වෙනකොට නීති විරෝධී මූල්‍ය හා ආයුධ ප්‍රවාහනයේ කැපිපෙන්න අඩු කිරීම ඇති කිරීම, සොරකම් කරන ලද වත්කම් නැවත ලබා ගැනීම, ශක්තිමත් හා සියලුම ආකාරයේ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම, සියලුම ආකාරයේ අල්ලාස් හා දූෂණ කැපී ප්‍රමාණයක් අඩු කිරීම, සියලුම මට්ටම් වලදී ඒ කියන්නේ රාජ්‍ය මුදල් අවභාවිතය ඒ වගේ දේවල්, කොමිස් ඒ වගේ දේවල් සියලුම මට්ටම් වලදී ඵලදායී වගවීමෙන් යුතු විනිවිදභාවයෙන් යුතු ආයතන පිහිටවීම, සියලුම මට්ටම් වලදී ප්‍රතිචාරාත්මක සියලු දෙනා අන්තර්ගත වූ සහභාගීත්වය තහවුරු කරන්නා වූ, නියෝජනය තහවුරු කරන්නා වූ, තීරණ ගැනීමේ ක්‍රියාවලිය තහවුරු කරන්නා වූ සමාජයක් ඇති කිරීම. ජගත් මට්ටමේ පාලන ආයතනයන්හි දියුණුවමින් පවතින රටවල් වල සහභාගීත්වය වඩා දියුණුවමින් පවතින අපි වගේ රටවල් වල සහභාගීත්වය ඒ කියන්නේ පාටිසිපේෂන් එක තමයි සාමයට තියෙන ලොකුම මේ අරබුදය. පාටිසිපේෂන් and පාර්ට්නර්ෂිප්. ඊට පස්සේ ඒ වගේ ජාතික නීති පද්ධතියට හා අන්තර්ජාතික ප්‍රඥාප්ති වලින් ගිවිසුම් වලින් ඒවට අනුකූලව මහජනතාවට තොරතුරු ලබා ගැනීමේ හැකියාව, අයිතිය තහවුරු කිරීම, මූලික නිදහස ආරක්ෂා කිරීම, අන්තර්ජාතික සහයෝගීතාවය ලබාගෙන රටවල් තුල ප්‍රචණ්ඩත්වය ඒ වගේ දේවල් නැති කිරීම, තිරසර සංවර්ධනය සඳහා වෙනස් කොට සැලකීම වැළැක්වීම සඳහා වූ එකිනෙකා වෙනස් කොට සලකන්නේ නැතුව නීති හා ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම සහ බල ගැන්වීම. ඒක තමයි ඒකේ තියෙන්නේ. එතකොට දැන් ඕක හරියට ක්‍රියාත්මක කරන්න නම් නීතියේ ආධිපත්‍ය කියන එක හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේනේ. නීතියේ ආධිපත්‍ය හරියට ක්‍රියාත්මක වෙනවා නම් තමයි හැමෝටම ඔය කියන අවස්ථාවන් ලැබෙන්නේ. එහෙම කාටරි ලැබෙන්නේ. ඒ නිසා ගෝල් නම්බර් 16 නීති ආධිපත්‍ය තමයි තියෙන්නේ. මේ වැඩසටහනේ නීති ආධිපත්‍ය. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයේ විධායක දැන් මේ ඔබතුමාට මේ ගෝල් එක උතන්ට හරියට පේනවද මන් දන්නේ නැහැ. ගෝල් නම්බර් 16 වල තියෙනවා මේ මම ඒක තමයි එකේ පේන්නේ නැහැ මේ නිරජ් මහත්තයා. ඉන්න පොඩ්ඩක් ඉන්න. දැන් පේන්නේ නැද්ද? අපිට පේන්නේ මේ 4 equality education. political 16 පේන්නේ නැද්ද? මම දැන් මම ඔය දැන් ප්‍රශ්නය ඇහුවේ දැන් එකම රටක් එකම නීතියක් කිව්වට මේ වෙනකොට එහෙම දෙයක් පැහැදිලිවම නැහැනේ. දැන් මම දැක්කා ඔය නැගිනහිර පළාතේ සිංහල මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ ඉඩම් ඔය යුද්ධ කාලේ ඒවත් එක්ක ඒ මිනිස්සු තමන් ජීවත් වෙලා පදිංචිලා හිටපු ඉඩම් වලින් ඒ මිනිස්සු අතෑරලා ගිහිල්ලා. දැන් ඒවා අයි පදිංචියට ඒ මිනිස්සු වෙනකොට ඒ ඉඩම් දැන් වෙන විශේෂයෙන්ම මුස්ලිම් දෙමළ කට්ටිය අල්ලගෙන. ඒකට මම දැක්ක දැන් ඥානසාර හාමුදුරුවෝ එහෙම ඒ පැතිවල ගිහිල්ලා ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරනවා. එතකොට ඒ සිංහල මිනිස්සුන්ට ඒ වෙලා තියෙන අසාධාරණයට දැන් ඥානසාර හාමුදුරුවෝ එතන ඒ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණ වෙනුවෙන් මැදිහත් වෙනවන්නකොට ඒක අනිත් කට්ටියට හුවා දක්වන්න පුළුවන් මෙයා මේ ජාතිවාදය උස්සන්න උත්සාහ කරනවා කියලා. දැන් එතන ඥානසාර හාමුදුරුවන්ට ඒ වගේ මැදිහත් වීම කරන්න වෙලා තියෙන්නේ නීති ආධිපත්‍ය හරියකට නැති වෙච්ච නිසානේ. දැන් අන්න ඒවා අපි ජාතිවාදයට වැටෙන්නේ නැතුව
හරියට මේ දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට අපි ජාතිවාදී වෙලා මේක මෙතෙන්ට මේ බහින්න හදනවා කියන ඒ වැරදි චිත්‍රයක් හදන්න ඉඩ නොදී ක්‍රියාත්මක කරන්න නම් ඒක හරියට බලයේ ඉන්න පාලකයෝ එතෙන්ට වැඩේට මැදිහත් වෙන්න ඕනේ. අන්න එතෙන්ට ඒ පාලකයෝ මැදිහත් වෙන්නේ නැත්නම් අපිට මධ්‍යස්ථ මිනිස්සු විදියට ජාතිවාදී ප්‍රතික්ෂේප කරන අය විදියට එතෙන්ට කරන්න පුළුවන් මැදිහත් වීම මේ වෙලාවේ කෙරෙන්න ඕනේ. ඒකට මොකද්ද තියෙන වැඩපිළිවෙල? දැන් හොඳ ප්‍රශ්නයක් ඒක මම මේ හරිම ඍජු උත්තරයක් දෙන්නම් ඔකට. මම කියන්නේ අපි දැන් මේ එකතු වෙලා අපි කතා කරන්නේ පළවෙනිම කාරණය තමයි අපේ රටේ ආර්ථිකය, දේශපාලනය සහ සමාජයේ තියෙන අර්බුදයක. අපි මේ එකතු වෙලා කතා කරන්නේ මේක රජය කරන්නේ නැති නිසා. අපි මේ එකතු වෙලා කරන්නේ මේවා ජනතාව දන්නේ නැති නිසා. අපි මැද ඉඳගෙන ස්වාධීන පුද්ගලයින් කණ්ඩායම් එකතු වෙලා ප්‍රධාන පක්ෂවලින් තවදුරටත් රටට කිසිම දෙයක් අපිට අනාගත අපේක්ෂාවක් ඇති කරගන්න බෑ කියන එක අවබෝධ කරගෙන අපි එක කඳවුරට කරට සංකේන්ද්‍ර වෙලා මොනවා හරි වැඩක් කරනකොට ඒක අපේ ඇගේ හයියට එහෙම නැත්නම් අපේ තියෙන ආවේගශීලී භාවයට අපිට තියෙන හැඟීම් වලට වැඩ කරනවා වෙනුවට මෙවැනි මූලධර්ම පද්ධතියක් යටතේ මෙන්න මේ දේ අපිට කෙරිලා නැහැ මේ හේතුව නිසා. දැන් ඔබතුමා කියපු එක අයිති වෙන්නේ ගෝල් නම්බර් 16ට. අපි කියනවා මේ අපිට මේ ජාතිවාදී අදහසක් ඒක නිසා නෙවෙයි අපි මේ කරන ප්‍රවේශය අපි අනුගමනය කරන්නේ ලෝක තිරසර සංවර්ධන වැඩසටහනේ. එහෙම නැත්නම් ලංකාවේ පනතකින් බල ගන්නවන්න ඕන මේ වැඩසටහනේ ගෝල් නම්බර් 16 යටතේ කිසියම් ප්‍රදේශයක කවුරු හරි පදිංචි වෙලා භුක්ති විඳලා ත්‍රස්තවාදී ක්‍රියා නිසා ඒගොල්ලෝ පරලවා හැරලා තිබුණා නම් ඒ වෙනුවට අපිට මැදිහත් වීමට අයිතියක් තියෙන්නේ මේ සිංහල නිසා නෙවෙයි. ඒක ඒ මිනිස්සුන්ට වෙච්චි පුරවැසියෙක් හැටියට වෙච්ච දේ නිසා කියලා අපිට මේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒක නිසා අපි එම්පවර් කරන්න ඕනේ මේ ඇක්ට් එක. ඇක්ට් එක එම්පවර් කරා නම් ඔය කල්පනා වෙලා හදිස්සි අපි ගිහිල්ලා කරන වැඩ නෙවෙයි. මේක යටතේ එක එක දර්ශකයට බලලා ඒ අපිට මේකේ තව මග හැරිලා තියෙනවා නම් ඒවටත් ක්‍රියාමාර්ග අරගෙන ජනතාවගේ මේ උන්නතිය හැටියට අපිට වැඩ කරන්න පුළුවන්. ඊළඟට අපි වැඩ කරන කණ්ඩායම් වැඩ කරනකොට ගෝල් නම්බර් 16 මෙන්න මේ ටාගට් එකේ දැන් මේ ඔය කියන ඕනම ඉෂුව එකක් මේ ගෝල් නම්බර් 17 තියෙන අනු ටාගට් කියන පොකට් එකක් ඇතුළට වැටෙනවාමයි. ඒ කියන්නේ රටක ඉෂුව එකක් තියෙනවා නම් ඒ රටක තියෙන ඉෂුව එක තමයි මේකේ කව කරලා තියෙන්නේ. එතකොට ඒ ඉෂුව එක යටතේ අපි මේකට වැඩ කරනවා කියලා ලංකාවේ ආයතන වලටත් අපිට කියන්න පුළුවන් මේ අපි ගිහිල්ලා කරන්නේ මේ වැඩේයි. ඒක නිසා මේ වැඩේ අපිට කෙරෙන්න ඕනේ මේ අපි කියන විදිහට ඕගොල්ලෝ දැන් අපිට පාර්ට්නර්ෂිප් වලට යන්න අයිතියක් තියෙනවා රජයත් එක්ක මේකෙදි. එතකොට රජයට බල කර සිටින්නට අපිට මේක යටතේ අයිතියක් තියෙනවා. දැන් හුඟක් අය ඒ තමන්ගේ අයිතිවාසිකම් නොදන්නා නිසා ඒ වගේ මැදිහත් වෙන්නේ නැහැ. මැදිහත් වෙන අය මැදිහත් වෙච්ච ගමන්ම මේ ජාතිවාදී ප්‍රවේශයෙන් තමයි කතා කරන්නේ. එතකොට අපිට මාධ්‍යයට ගිහිල්ලා කියන්න පුළුවන් නෑ අපි මේ කරන්නේ මේ ශාස්ත්‍රීය වැඩක්. අපි කරන්නේ මේ කළමනාකරන පද්ධතියක් තුල තියෙන වැඩක්. අපි කරන්නේ හැමෝගෙම අයිතිවාසිකම් සම්බන්ධයෙන් මෙන්න මේ වගන්ති වල මේ තියෙන වැඩ කරන්නේ. එහෙම නැතුව ඔය කාටවත් ඕන දෙයක් නෙවෙයි කරන්න කියලා අපි කරන වැඩේට හොඳ වෘත්තීය ප්‍රවේශයක් මේක හරහා අරන් දෙන්න පුළුවන්. ඕකට බිමට ප්‍රායෝගික වැඩපිළිවෙලක් හදන්නේ කොහොමද? දැන් ඔය කන්සෙප්ට් එක අපි එකතු වෙලා හදන්න ඕනේ. මේක කවුරුත් අපිට බන්දේසියක දාලා ගෙනලා දෙන්නේ නැහැ. තමයි දැන් මේ මොහොත වෙනකොට අයිතරයක් ඒ ගිනි කන්ද පුපුරන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. හරි. අපි දැන් බලන්න මේ ගැන කතා කරන මාධ්‍යයට යන කවුරුත් නැහැනේ. දැන් අපි දැන් මම excuse me මම ඉන්නේ කැන්ඩි. sorry මම කතා කරන්න කමක් නැද්ද? කමන්න. මම කැන්ඩි ඉන්නේ. මට දැන් කවුරු හරි කොලම්බෝ වලින් ඕනේනේ මේ සපෝට් එකට. එතකොට මට තනියම මේක කරන්න දැන් මම පළවෙනි කාරණේ මේක අඳුරගෙන මේකේ UN එකේ කියන version එකටත් වැඩිය උඩින් version එකක් හදලා දැන් අද දවසේ ඔබතුමන්ලට මේක මම ඉදිරිපත් කරා මේකේ කොටසක් ඔක්කොම ඉදිරිපත් කරෙත් නෑ මේකේ මේ ලොකු ගැඹුරු සංකල්ප කීපයක් තියෙනවා නමුත් මම ගැඹුරු සංකල්ප ගැන කතා කරලා වැඩක් නෑ මේ ලෝකයේ තියෙන
මම මේ ලෝකයේ තියෙන ඔක්කොම තියරි අන්තිමට අනේ මේ මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට අභිවෘද්ධියට ගන්න බැරි නම් ඒ තියරි වලින් ඇති වැඩේ මොකද්ද? ඒක නිසා මම අර පල්ලෙහාතල ඉඳන් කතා කරේ. ඒක නිසා අපි ඔබතුමන්ලා අපි එකතු වෙන්න ඕනේ මේ වැඩේට. පිළිවෙම භාවිතාවෙන් තොර න්‍යාය වඳ පීදිලා කියලා තියෙන තියරි ඕන තරම් තියෙයි. හැබැයි ඒක ප්‍රැක්ටිකලි කරන්නේ නැත්නම් ඒ තියරි වල වැඩක් නැහැ. ඔබතුමා කියන්නේ කොළඹින් කවුරු හරි සම්බන්ධ කරන්න පුළුවන් නම් දැන් මම ඕක ඇහුවේ මම YouTube එකට ගිහිල්ලා ඩේලි අප්ඩේට් කරන මොනවද වෙන්නේ කියලා. දැන් එකම රටක් එකම නීතියක්. ඕක උස්සගෙන ආපු කට්ටිය එහෙම කරනවා නම් ඕක දැන් නාගානන්ද කුඩිතුවක්කු මහත්තයා එකම රටක් එකම දයක් ජාතිය ශ්‍රී ලංකන් නේෂන් එක හැදිලා නැහැ. ඒ හින්දා තමයි ඔය ජාතිවාදී මේ වලින් ඔය හැමතිස්සෙම උද්දල් වෙවි තියෙන්නේ. ඒකේ වාසිය ගන්න අවුරුදු 72ක් තිස්සේ මේ රට කාපු ජාතිවාදයේ උස්සගෙන ඇවිල්ලා තමයි මේ සැරෙත් බලයට අන්න ඒ කට්ටිය. ඒ හින්දා එක ජාතිවාදයකින් අනිත් තවත් ජාතිවාදයක් පෝෂණය වෙනව වෙරින්න ජාතිවාදයේ පරාද වෙන්නේ. ඒ හින්දා ඔය ඕක වැඩේ මේවා කරනවා නම් ඕකට නාගානන්ද කුඩිතුවක්කු මහත්තයා හරහා දැන් එකම මේ රටක් එකම නීතියක් නෙමෙයි දැන් වෙලා තියෙන්නේ. අන්න එතෙන්ට වැඩක් හදන්න ඕනේ. අන්නේ වැඩේ දැන් ලංකාවේ මම ලංකාවේ හිටියනම් ඒකට කරන්න තියෙන මැදිහත්වය මම කරනවා. ඒක කරන්න දැන් ඔයාලට නාගානන්ද කුඩිතුවක්කු මහත්තයාට සම්බන්ධ කරවන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් වෙන්නේ ඔයාලා ලංකාවේ ඉඳලා ඒකට මැදිහත් වෙන්න එයත් එක්ක කෝඩිනේෂන් එකක් තියෙනවා නම්. ඒ හරහා දැන් ඔය කාති උසාවි හරහා මුස්ලිම් ගෑනු කට්ටිය කොච්චර අඳෝනාවද ඒකට සම්පූර්ණ විරුද්ධයි. ඒකට ඉස්සරහට අරගෙන යන්න පුළුවන් හරියට ඔයාලා ලංකාවේ ඉඳලා ලංකාවේ ඔයාලගේ ওই කන්සෙප්ට් එකේ ඉන්න කට්ටිය ඉන්නවා නම් ඒ කට්ටිය නාගානන්ද මහත්තයත් එක්ක ලින්ක් එකක් හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. ඔය ඕක නීති ආධිපත්‍ය බිඳ වැටීමත් එක්ක නෙවෙයි වෙලා තියෙන්නේ. නීති ආධිපත්‍ය වෙනුවෙන් නාගානන්ද කුඩිතුවක්කු මහත්තයා සම්පූර්ණයෙන් පෙනී ඉන්නේ. ඒ හින්දා එතෙන්ට ඔයාලට බැරිද ලංකාවේ ඉඳන් වැඩ පිළිවෙලක් හදන්න? මෙහෙමයි. ඔබතුමා කියප එක මේ දැනට කියන්නේ මේ දැන් ඔබතුමා මමයි නාගානන්ද මහත්තයා අතර තියෙන සම්බන්ධය සමහරට දන්නේ නැති වෙන්න පුළුවන්. මේ වැඩේ මට සම්බන්ධ වුණේ මීමැසි පවුරට රොෂාන් කරවනැල්ල මහත්තයා හරහා. රොෂාන් කරවනැල්ල මහත්තයා නාගානන්ද මහත්තයා ගාව එහෙම නැත්නම් එකට වැඩ කරපු අය. මම නාගානන්ද මහත්තයායි නුගේගොඩ ගෙදරටත් ගිහිල්ලා තියෙනවා. අපි එකට තමයි වැඩ කරන්නේ. එතකොට මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් නාගානන්ද මහත්තයා සුවිශේෂයි ගෝල් නම්බර් 16. ඒ කියන්නේ එයා පීස් ජස්ටිස් අධිකරණයේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ ඇති වෙන මේ 16 වෙනි ගෝල් එකේ තමයි තියෙන්නේ රාජ්‍ය දූෂණ කියන එක. මේ ඒ ටික මේ එතුමා මේ ගෝල් නම්බර් 16ට විශේෂඥයෙක්. එතකොට එතුමා සහ එතුමාගේ වැඩ පිළිවෙල අවශ්‍යයි. දැන් මගේ තියෙන්නේ මේ සියලුම මේ ඒ කියන්නේ මේ තිරසර සංවර්ධනය කියන වැඩසටහනෙන් එක කොටසක්නේ නීති ආධිපත්‍ය කියන්නේ. නීති ආධිපත්‍යයේ කියන එක මේක සියලුම මේ පුද්ගල ජීවිත සමාජය පරිසරය ඔක්කොම ආවරණය වෙන තාක්ෂණය. එතනින් ගියාම දැන් මම මෙතන කතා කරනවා පරිගණක තාක්ෂණය ගැන කතා කරා, අධ්‍යාපනය ගැන කතා කරා, මේ ආර්ථිකය ගැන කතා කරා. දැන් මම ආර්ථිකයේ පැත්තට මම බර. ඒ කියන්නේ මම මේ ආර්ථික සමාජීය දේශපාලන කටයුතු වල තමයි මගේ දැනුම තියෙන්නේ. එතකොට එතුමාගේ දැනුම තියෙනවා මේ නීතිය හා ඒ කොටස. එතකොට නාගානන්ද මහත්තයා සහ නාගානන්ද මහත්තයා වගේ ඔබතුමා වගේ ලොකු පිරිසක් අවශ්‍යයි මේක කරන්න. මේක මුළු ඔක්කොම ආවරණිත වෙන සම්පූර්ණ වැඩසටහන. එතකොට නාගානන්ද මහත්තයාට මේකේ ලොකු ඉඩ කඩක් තියෙනවා. එතුමාට දැන් බලන්න මේ මෙහෙම හිතන්න ගෝල් 17ක් තියෙනවා. මේ ගෝල් 17ට අපේ ෂැඩෝ කැබිනට් එකක් තියෙන්න එපාය. කැබිනට් ඇමතිවරු 17 දෙනෙක් මේකට ඉන්න එපාය. තිරසර සංවර්ධන මේ වැඩපිළිවෙලේ හැටියට ලංකාවේ පනත හැටියට තිරසර සංවර්ධන අමාත්‍යංශයක් වෙනම තියෙන්න ඕනේ. එතකොට එහෙම වෙනකොට එතුමා එක කැබිනට් ඇමතිවරයෙක් වෙනකොට දැන් බලන්නකො අධ්‍යාපනයට තව කවුරු හරි ඕනේ. තාක්ෂණයට තව කවුරු හරි ඕනේ. එතකොට මේ එතුමා වගේ ඔබතුමා වගේ අපි ඔක්කොම මේ වෙනුවට ඒ කියන්නේ ප්‍රධාන පක්ෂ වලින් විතැන් වෙලා තනි කඳවුරකට සංකේන්ද්‍ර වෙලා ඉන්න අය බෙදී වෙන්වි අපි මේ ප්‍රගතිශීලීන් මේ ප්‍රතිගාමීන් එහෙම නැත්නම් හොරු කොන්දේසි විරහිතව එකතු වෙනවා. අපි මේ කෙස් පෙළෙන තර්ක එක්ක මේ විභේදනය වෙලා ඉන්නවා. එහෙම නැත්නම් එකතු වීමට ප්‍රමාදයක් තියෙනවා. මම මේ වැඩසටහන යටතේ කරන ආයාචනය හා ඉල්ලීම තමයි අපි එකතු වෙමු කියන සංකල්පය. මම දැන් මෙච්චර කාලයක් නාගානන්ද මහත්තයාගේ හඬ ගෙනියන්න මොකක්වත් තිබ්බේ නැහැ. එහෙම් පිටින් හොරා තක්කඩිය කියලා වහලා තිබුණේ. දැන් තේපාල අමරසිංහයි
දැන් ඕකි සුදත්තල දෙන්න ඉස්සරහට ආව ඒ කට්ටිය මේ ගෝටලා උස්සගෙන ගිහිපු කට්ටිය. මේ දෙන්න ඉස්සරහට ආපු එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා. දැන් සේපාල් අමරසිංහ ස්ටුඩියෝ එකක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ මීමේසි පෞර්ණමි සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට මම වෙලාසරින්ම දැම්ම සේපාල් අමරසිංහගේ account number එක. ඒකට දාන්න පුළුවන් තමන්ට පුළුවන් ගාන දාලා ඒ වැඩේට මැදිහත් වෙන්න මගේ පැත්තේ මම මේ මැදිහත් වීම මේ වෙනකොටත් කරලා තියෙනවා. ඊළඟට ඒ හරහා ඒ ස්ටුඩියෝ එක හැදුවට පස්සේ සෞඛ්‍ය වෙනුවෙන් මේ මහාචාර්ය හරේන්ද්‍ර සීල්ලා ඊළඟ ලංකාවේ පරිසරයේ කුචිකර්මය ඒවා විමා කරන්නේ එෆ්.ආර්. සේනානායක මහත්තයා ලුකුමුණුපුරා රනිල් සේනානායක ඉතින් මේ හෙළ ගොවිදන මේ කුමිනාශක වල්නාශක නැතුව ඉලක්කන්දේකව මහත්තයා ඒ වගේ ඒ ෆීල්ඩ් වල ඉන්න අර දේශපාලන ගඳ සුවඳ තේරෙන මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන කියන තැන ඉන්න කට්ටියට වේදිකාවක් හදන්න පුළුවන් ඒ ස්ටුඩියෝ එක. මේක හරහා අපිට පුළුවන් මිනිස්සුන්ට මේක ගන්න පුළුවන්. මේක ගන්න නම් මෙන්න මේවා අපිට කරන්න වෙන්නේ කියලා එතෙන්ට එන්න ඕනේ. ඊළඟට දැන් ඔය මේ ජාතිවාදී පදනමක ඉන්න කට්ටිය මේවා කරන්නේ. මේ මොහොත වෙනකොට ඔය උතුරේ අරුන් සිද්ධාර්ථන් හරියට අපි හැන්ඩල් කරන්න ඕනේ. මිනිහා ඔය බෙදුම්වාදයටයි TNA ඔය LTT ඔක්කොටම විරුද්ධව කෑ ගහන මිනිහ. මේ මොහොත වෙනකොට මිනිහා උත්තරයේ මයික්‍රෝ ෆයිනෑන්ස් වලින් නන්නත්තර වෙලා ඉන්න ඒ මිනිස්සු ටිකක් එකතු කරලා තියෙනවා. ඒ වගේ දකුණේ මේ මොහොත වෙනකොට මයික්‍රෝ ෆයිනෑන්ස් වලට අහු වෙලා මිනිස්සු කී දෙනෙක් සුයිසයිඩ් කරගෙන තියෙනවා. ඒ හින්දා මේ වෙලා තියෙන රටේ මූල්‍ය විනය පිරිහිච්චා. මේ මොහොත වෙනකොට මම එතෙන්ට වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. මම අරුණ සිද්ධාර්ථන් එක්ක දැන් දවස් 3කට විතර කලින් කතා කරා. ඊට පස්සේ අම්පාරේ ඉන්නවා ඔය පෙරටුගාමි එකේ එක්කෙනේ ජයවර්ධනපුරෙන් අවුට් වෙච්ච. එයාලට දැන් කලකිරලා එයාලගේ නායකයෝ කරන දේවල් ගැන එයාලට පැහැදීමක් නැහැ. ඒ එයාට මම කිව්වා ඇමරිකන්ලා තමිල් ලේඩ්නේ කල්මුනේ. එයාට මම කිව්වා අම්පාර දිස්ත්‍රික්ක සිංහල දේවල් මුස්ලිම් ඔක්කොම කට්ටියම. ඒ කට්ටිය එකතු කරලා අරුන්ගේ කට්ටියත් එක්ක දෙකොල්ල මේවා කළා. නාගානන්ද මහත්තයත් එක්ක Zoom meet එකක් මේවා කළා. ටැමිල් වල ට්‍රාන්ස්ලේට් කළා. අන්න එතනින් අපි පටන් ගමු ඉස්මෝදරට යන්න. ඒ හරහා ලංකාව පුරාම දැන් ඔය පෞගිය දවස්වල ඔය මේ ලොකු මූල වංචාවලට අහු වුණානේ. EAP ලගේ එකක් ඊළඟට ද ෆිනෑන්ස් ලගේ. ඒවා තාමත් නඩු. ඒ මිනිස්සු කෝටි ගණන් මාටියා ගන්න. ඒ හින්දා මිනිස්සු අතරට අපි යන්න නම් ඒ වගේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. නැත්තම් මේක කියන්නේ නාගානන්ද කොට දුව තනි පුද්ගලයෙක් යාට පක්ෂයක් නේ. ඒ වගේ ලොකු ටෝක්ස් විදි අර කට්ටිය බෙදවිකාරව. ඉතින් මේ මොහොතේ නැගිටින නැගිටින ජටියට සම්පූර්ණයෙන්ම මුළු රටේම මිනිස්සු ටික මැදිහත් කරවන්න ඕනේ. ඒ එතන දැන් මේ කට්ටිය නැගිටින ජටිය ඕක කරන්න සම්පූර්ණයෙන් සමස්ත වැඩ වර්ජනයකට යන්න ඕනේ. එතෙන්ට අපි අපේ පැත්තෙන් අපිට දෙන්න පුළුවන් සහයෝගය සමස්ත වැඩ වර්ජනය වෙනවා. ජටිය විතරක් නෙවෙයි බැංකු ඔය මේ මොනවද ටෙලිකොම් මොනවද දුම්රිය ඒ වගේ ඒවා ඊළඟට ඉස්කෝලේ ළමයි ගුරුවරු එතකොට තමයි දෙමව්පියන්ට පණිවිඩ යන්නේ රටේ මිනිස්සු බලනවා ළමයට ඉස්කෝලේ යන්න විදියක් නැහැ. අන්න එතෙන්ට ලොකු බලපෑමක් කරලා මේකත් නැත්තම් ඔය ලංකාවේ භූදේශපාලන මේකත් එක්ක ඔක පිටිපස්සේ ඉන්නේ අනිවාර්යෙන්ම ඇමරිකාව. චීනෙත් එක මේ ඉන්දියාව ඉස්සරහට දාගෙන. ඒ හින්දා ඔන්න ඔතෙන්ට අපි මිනිස්සුන්ව මොබිලයිස් කරන්න ඕනේ. මිනිස්සු දැනුවත් කරන්න. මේ සිස්ටම් එක තවදුරටත් ගන්න හරි මේ දැන් ඔබතුමා කියපු කරුණු ඔක්කොම සමරයිස් කරලා මම දැනටමත් අමිලට මේ යවලා තියෙනවා මේ මෙමොරන්ඩම් එකක්. ඒ මෙමොරන්ඩම් එකේ ඔය කියන කරුණු තියෙනවා. එතකොට ඒක නිසා මට කියන්න තියෙන්නේ මේ ගැන එක පුද්ගල දැන් ඔබතුමා කියපු පුද්ගලයින් මට පොඩි වෙලාවක් දෙන්න මේ මීමැසි පවුර එක්කෙනෙක්මද දන්නේ නැහැ කතා කරන්නේ මට පොඩි වෙලාවක් දෙන්න. කියන්න. ඔව් මම කතා කරන්නේ. මට මේ පොඩි වෙලාවක් දෙන්න මම මේ සාකච්ඡාවක ඉන්නේ ඒකට ලංකාවේ පිට අය පවා සම්බන්ධයි මට පොඩි වෙලාවක් දෙන්න. දැන් මම කියන්නේ මේකයි. දැන් ඔබතුමා කියන අය උදාහරණයක් හැටියට අරුන් සිද්ධාර්ථන් වගේ අය එතනින් ගියාම ඔබතුමා කියපු ඒ විද්වතුන් ඒ හැමෝම ප්‍රගුණ කරපු විෂයක් තියෙනවා. මේක ගෝලීය සංවර්ධන මූලධර්ම නිසා මේක ඇතුලේ ආර්ථික දේශපාලන සමාජීය පරිගණක තාක්ෂණ අධ්‍යාපන සෞඛ්‍ය කියන සියලුම ශේෂ්ත්‍ර ආවරණය වෙලා තියෙන නිසා
මේ දර්ශක 269 තුල මේ ගෝල් 17 තුල ඔබතුමා කියන ඔයනම ඕනෑම විද්වතෙකුගේ දැනුම think tank එකක් හැටියට අපිට භාවිතා කරන්න ඕන පුළුල් සංයුක්ත ලෝකයේ විකාශනය වෙලා තියෙන දිනපතා තවදුරටත් අප්ඩේට් වෙන සිස්ටම් එක තමයි මං ගාව තියෙන්නේ. එතකොට මේ සිස්ටම් එකට ඇවිල්ලා ඕනම කෙනෙකුට ඕන දෙයක් කරගන්න පුළුවන්. මේ සිස්ටම් එක මගේ සිස්ටම් එකක් නෙවෙයි. මේක ලෝකයේ විකාශනය වෙලා තියෙන සිස්ටම් එකක්. මේ ඒක නිසා මේ ඔබතුමා ගුණසේන මහත්මයාද නැත්නම් ඔබතුමා විධානගේද කොහොමද භාවිතා වෙන්නේ? ඥානසේන ඈ ඥානසේන. එතකොට ඥානසේන මහත්මයා ඔබතුමා කියපු එක තමයි හරිම ප්‍රවේශය. දැන් මට මේ පැත්තේ තියොරිටිකලි මේක කරන්න පුළුවන් එක. අනිත් එක මේක මට හැම එකේම ඇප්ලිකේෂන් එක. දැන් ඔබතුමා කිව්වා අරුල් සිද්ධාර්ථන් එයා මේ මයික්‍රෝ ෆයිනෑන්ස් වලට මෙහෙම කරගෙන යනවා කියලා. මේ මම ඉන්න මේ කැන්ඩි වල මයික්‍රෝ ෆයිනෑන්ස් වලට එහෙම කරන සංවිධාන 54ක් හදලා තියෙන්නේ. එතකොට අපි එක එකනා වෙන වෙනම වැඩ කරනවා වෙනුවට මේ වගේ සම්පූර්ණ ආකෘතියක් භාවිතා කරලා ඒ ආකෘතිය තුල එක එකනාගේ තියෙන විභවතාවයන් මුදා හරින්න තියෙන කොමන් ඩිජිටල් ප්ලැට්ෆෝම් එක තමයි මේක. මේක ලෝකයේම හැම රටකම දියුණු වෙලා අපේ රටක් මේ අරගල මැද්දේ ඩොලර් 3600ක ගානක මේ වාර්ෂික ආදායමක් එක පුද්ගල ආදායමක් තියෙද්දි මේ වගේ 10 ගුණයක් විතර එහෙම නැත්නම් අඩු ගානේ මේ වගේ 5 ගුණයක් විතර වැඩි ආදායමකට ජනතාව වෙන රටවල වල ගිහිලා තියෙන්නේ මෙන්න මේ මූලධර්ම පද්ධතිය අනුගමනය කිරීම නිසා කියන අදහස තමයි මට කියන්න තියෙන්නේ. තවත් ප්‍රශ්න තියෙනවා නම් මම උත්තර දෙන්න කැමතියි. තව කවුරු හරි අහනවද? ඒ කියන්නේ මෙතන මේ මූලධර්ම පද්ධතියක් සහ යාන්ත්‍රණයක් තියෙනවා. එතකොට අධිකරණය සම්බන්ධයෙන් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගෝල් නම්බර් 16 යටතේ තියෙනවා. එතකොට ඒක එක ගෝල්යක් වෙනකොට තව ගෝල් 16ක් මේක ඇතුලේ තියෙනවා. ඒ තරම් මේක විකාශනය වෙච්ච පැතිරිච්ච එකක්. එතකොට දැන් ඔයාලා ඔය තියෙන කන්සෙප්ට් එකේ ඉඳගෙන ඔය මම කියපු වැඩේට දිමේ කොහොමද වැඩක් හදලා ඒ වැඩේ ඉක්මනට ක්‍රියාත්මක කරන්නේ කොහොමද? අන්න ඒක මට අවශ්‍යයි. එතෙන්ට වැඩක් ඔයාලා හොඳයි. එතකොට ඒක ඔබතුමා මේ ඒක මම ක්‍රියාත්මක කරනවා කියන එක නෙවෙයි. ඒක අපි කරන්න ඕන වෙනවා. එතකොට ඒකට අවශ්‍ය මූලධර්ම පද්ධතිය දැන් මේ නාගානන්ද මහත්තයා අලුත් ව්‍යවස්ථාවක් හදලා තියෙනවා. ඒකේ තියෙනවා වගන්ති තියෙනවා. මේ මූලධර්ම පද්ධතියක් තියෙනවා. ඒ වගේ මේක ඒ වගේ සියලුම මූලධර්ම පද්ධති ආවරණය වෙන ඉහළම මූලධර්ම පද්ධතිය. දැන් අපි ගාව ටූල් එක තියෙනවා. රජයේ මේ ටූල් එක වැඩ ගන්න නැත්නම් ජනතාවට මේ ටූල් එක ගැන තේරෙන්නේ නැත්නම් කවුද මැදිහත් වෙලා මේ ටූල් එක අරගෙන මේක රටේ අභිවෘද්ධිය සඳහා කරන්න ඕනේ. අපි එකතු වෙලා තමයි කරන්න ඕනේ. ඒකට මම හිතනවා අපි ඔක්කොම එකට සංවිධානගත වෙන්න ඕනේ. මම අද ආවේ ලෙක්චර් එකකට එහෙම නැත්නම් මම ආවේ සෙෂන් එකකට. ඒ වුණාට මම සූදානම් ඔබතුමන්ලත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න. ඒකට මට දෙන්න පුළුවන් දැනුම මට දෙන්න පුළුවන්. ගොඩක් ස්තුතියි. දැන් ඔයාලත් එක්ක සම්බන්ධීකරණය කරන්න. අරුන් ඒක සිද්ධාර්ථ තමයි ඥානසේන මහත්මයා මෙහෙමයි. දැන් අපි මේ ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් සාකච්ඡා කරගත්ත විදිහට ලිනරච මහත්තයාත් මතක් කරා අපි මේ අර ජාතික පාසල නේද ලිනරච මහත්මයා? තිරසර ජාතිය පාසල. ඔව් එතුමගේ ඒ පාසලත් එක්කම සමගාමීව අපේ තියෙනවා වැඩිහිටි පහේ පන්ති කියලා එකක්. අපිත් ඒ ආරාධනා කරන්න තමයි හිටියේ මේ ඒකේ පාඩම් මාලාවක් කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මේක දැනුමට හොඳයි සමාජගත වුණාම ඕනම කෙනෙක්ගේ. මේ අපි ඉදිරියට ඒ ගැන කතා කරයි මං හිතන්නේ අමිල ඒ සම්බන්ධයෙන් ලිනරච මහත්තයාත් එක්ක. අපි එහෙනම් ලිනරච මහත්තයාට ස්තුති කරනවා මේ අපිත් එක මේක දැනුම බෙදාගත්තට. තව විනාඩියක් දෙන්න පුළුවන්ද? ඔව්. මේ කවුද ඒ කතා කරේ? යෂාන්. ජේෂාන්. හේෂාන් මේ glad to hear you. මේ හරි සන්තෝෂයි ඔයාලට කතා මට ඔයාලට ඩිරෙක්ට් කතා කරන්න බැරි වුණා. මට ඔයාගේ නම්බර් එක එවලා තිබුණා මම හිතන්නේ අමිල. ඔව් මම පොඩ්ඩක්. හේෂාන් ඔව්. අපි KPI තියෙන ඇක්ෂන් ප්ලෑන් එකට යන්න ඕනේ හේෂාන්. ඇප්ලයිඩ් වැඩක් කරන්න ඕනේ. පොළොවේ වැඩක් කරන්න ඕනේ. පැහැදිලි. ඒක නිසා ඒක මේ කියන විදිහට ටාගට් තියෙන්න ඕනේ. ඒක මොනිටර් කරන්න සිස්ටම් එකක් තියෙන්න ඕනේ. දැන් මම ඕගොල්ලන්ට සිස්ටම් එක මම දුන්නා. දැන් මම තව උදව්වක් කරනවා. ඒක තමයි ඕගොල්ලන්ට මං යටතේ ඩිපෙන්ඩ් වෙන්න මංගෙන් ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව මේක මේ ඕපන් ඩේටා කියලා අද ලෝකේ කන්සෙප්ට් එක තියෙන්නේ. ඒ කියන්නේ කාටවත් මේක අයිති. මේක මගේ එකක් නෙවෙයි. මේක ලෝකේ විකාශනය වෙච්ච ඔක්කොටම තියෙන එක. මේකේ වැදගත්කම තියෙන්නේ මේක රජයක් විසින් පාර්ශවයක් විසින් හොයාගත්තු නැති වෙලාවේ මේක
සමස්ත ටෝටල් සොලියුෂන් එක හැටියට මම හඳුනාගත්තු එකයි. ඒකේ හැම දැන් අපි හිතමු නීතියට සම්බන්ධ හෝ ඕනෑම දැන් මම අධ්‍යාපනයට කිව්වහම මම අධ්‍යාපන මූලධර්ම එක්කම ඕගොල්ලන්ට කියනවනේ. ඒ වගේ නීතිය ගැන කිව්වනම් මම එතකොට ඒකේ තියෙන අර චෙක් ඇන්ඩ් බැලන්ස් ඒ ඔක්කොම මට පිළිවෙලටම ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය නම් එහෙම, ක්‍රිමිනල් නම් එහෙම නැත්නම් සිවිල් නම් එහෙම, කොන්ට්‍රැක්ට් ලෝ නම් එහෙම, මේ පුද්ගල නීති දැන් අපේ පුද්ගල නීති ගොඩක් තියෙන හින්දානේ මේ රටේ ප්‍රශ්නයක් තියෙන්නේ. ශරීයා නීතිය ගැන කතා කරනවා නම් එහෙම, තේසවල මේ ගැන කතා කරනවා නම් එහෙම, උඩරිට නීතිය ගැන කතා කරනවා නම් එහෙම අපිට මේකේ වෙන වෙනම දේවල් කතා කරන්න අවුරුද්දක් විතර ඕනේ හේෂාන්. ඒක නිසා ඕගොල්ලෝ කියන විදිහට දැන් මට ඕවරෝල් මේකේ න්‍යාය පිළිබඳ සහ මම මේ බැංකින් ඉන්ස්ටිටියුට් මේ I'm a bank. ඒක නිසා මේ මම පොළොවේනේ වැඩ කරලා තියෙන කස්ටමර්ස්ලාත් එක්කනේ. ඒක නිසා මට ඕනම ආර්ථික කටයුත්තක් ගැන මගේ අවුරුදු 40ක අත්දැකීමේ මම අවුරුදු 40ක් බැංකුවේ වැඩ කරලා තියෙනවා. ඒක නිසා මට මේ අත්දැකීම තියෙනවා. දැන් අපි ආචාර්ය මහාචාර්යවරු අපිට කතා කරපු ඥානසේන මහත්මයා එතුමාට මට පේනවා ගොඩාක් කට්ටියගේ මේ සහසම්බන්ධතා තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා එකට වැඩ කරන ප්ලැට්ෆෝම් එක තමයි දේශපාලන, ආර්ථික, සමාජීය, අධ්‍යාපනික, පරිසරය, IT ඔක්කොම තියෙන මේ ප්ලැට්ෆෝම් එක ඉතාම ස්ට්‍රෝං. අපිට ගමනක් යන්න ඒක සම්බන්ධයෙන් ඕගොල්ලන්ගේ ඊමේල් ටික එවුවොත් මම ඕගොල්ලෝ ඔක්කොම ජොයින් කරලා දෙන්නම් කියන පණිවිඩයත් එක්ක ඕගොල්ලෝ ඔක්කොටම ඉතාම අපි ඇත්තටම වචනේ පරිසමාජයෙන් අපේ රටට සාමය හා සෞභාග්‍ය උදා වේවා කියලා මම මගේ කතාව මේන් අවසන් කරනවා.